හරි දරුවනේ එහෙනම් අපි පන්ති පටන් ගමු. පොඩ්ඩක් කියලා දෙන්නම් ඉසතියේ මොනවද කතා බහ කරේ කියලා. අපි මේ වෙනකොට ඉන්නේ පස්වන කාණ්ඩය තුල ඉන්නේ. පස්වන කාණ්ඩය ගත්තාම නයිට්‍රජන් ෆොස්ෆරස් එක තමයි ප්‍රධාන වශයෙන් අපි සාකච්ඡා කරන්නේ. ඒකේ අපි මේ වෙනකොට නයිට්‍රජන් සම්බන්ධ දෙන ප්‍රධාන කාරණා ටික ඔක්කොම කතා කරලා ඒක ඉවර කරලා තියෙන්නේ. නයිට්‍රජන් වල රසායනය පටන් ගත්තා. ඊට පස්සේ N2 එක ගැන කතා කරා. පරීක්ෂණාගාරයේදී N2 සාදා ගන්න ආකාරය, නයිට්‍රජන් වල හයිඩ්‍රයිඩ්, නයිට්‍රජන් වල ඔක්සෝ අම්ල, නයිට්‍රජන් වල ඔක්සයිඩ්, N2 වල ගුණ කතා කරා. ඒකෙන්දී අපි කතා කරේ ඔක්සිකාරක සහ ඔක්සිහාරක ගුණ ටික විතරයි. ඊළඟට ඇමෝනියාහි රසායනය කතා කරා. ඇමෝනියා හදා ගන්න ආකාර කතා කරා. ඇමෝනියා වල ගුණ යටතේදී ආම්ලික ගුණ, බාෂ්මික ගුණ, ඔක්සිකාරක සහ හාරක ගුණ කියන ගුණ වර්ග හතරම කතා කරලා තියෙනවා. ඒ උදාහරණ ටික ඒවා හැමෝම පාඩම් කරගන්න. ඊට ඇමෝනියා හඳුනා ගැනීම මෙතනදී මම චුට්ටක් කියලා දුන්නා. ඇමෝනිය ලවණ තාප වියෝජනය. මේක හරි වැදගත්. මේකේ විශේෂ අවස්ථා පහක් තිබ්බා නේද? ඒ ටික හොඳට මතක තියාගන්න. මේ අවසානට ලියලා දෙන පස් දෙනා ඒක මොකද එකිනෙකට ටිකක් වෙනස් විදිහේ රියැක්ෂන් ටිකක් තිබේ සහ ප්‍රතිඵල ටිකක් විතර වෙනස් වුණා. ඊළඟට අපි HNO3 රසායනය එයාලලත් තියෙනවා ආම්ලික ගුණ, බාෂ්මික ගුණ සහ ඔක්සිකාරක ගුණ. මෙයාට ඔක්සිහාරක ගුණ නැති තරම් ඒකට හේතුව මම කියලා දුන්නා. මේක ඉන්න කට්ටිය එයාලගේ ඔක්සිකරණාංක හයිඩ්‍රජන් එකේ ධන එක තියෙන, නයිට්‍රජන් එකේ ධන පහ තියෙන, ඔක්සිජන් එකේ පුළුවන් තරම් ඍණ දෙක තියෙන්නේ. උපරිම ඕනනම් හයිඩ්‍රජන් සහ නයිට්‍රජන් ඊට වඩා ඔක්සිකරණාංකය වැඩි කරගන්න බෑ. නමුත් ඔක්සිජන්ට පුළුවන්. ඒත් ඔක්සිජන් ඍණ දෙක සාමාන්‍යයෙන් ලේසියෙන් බිඳුව වෙන්නේ නැහැ. ඒ හන්ද එයාට ඔක්සිහාරක ගුණ නැහැ කියලා කිව්වා. එතකොට අපට අද කතා බහ කරන්න තියෙන ෆොස්ෆරස් සම්බන්ධව. එතකොට මේ ටික කතා බහ කරාට පස්සේ පස්වන කාණ්ඩය අවසන් වෙනවා. එතකොට අපට අද 6 වෙනි කාණ්ඩේ කතා කරන්න පුළුවන් වෙනවා. මාතෘකාවක් ලියන්න ෆොස්ෆරස් රසායනය. ෆොස්ෆරස් රසායනය. හරි මම ක්ලාස් එක අතරතුර පොඩ්ඩක් ඔයාලට කියලා දෙන්නම් 2020 අවුරුද්දේ A level result වල පොඩි සමරයක්. ඒ පාසස් කොච්චර කරන් තියෙනවද, කී දෙනෙක් පාස් වෙලා තියෙනවද, කී දෙනෙක් ෆේල් වෙලා තියෙනවද, දිස්ත්‍රික්ක 25ට වෙනම සමරයක් අරන් කියලා දෙන්න පුළුවන්. ඒකේ සමහර දිස්ත්‍රික්ක ගැන බලනකොට මොකක් හරි ඒක දැන් සාමාන්‍යයෙන් කොහොමත් කොළඹ, ගම්පහ, ගාල්ලමාතර, කුරුණෑගල නුවර සහ යාපනය උඩම ලෙවල් එකේ හොඳ රිසල්ට් මට්ටමේ ඉන්නවා. ඒ කියන්නේ හැම අතින්ම සෑහෙන හොඳ රිසල්ට් තියෙනවා. එතකොට තව පොඩි පොඩි දිස්ත්‍රික්ක තියෙන පොඩිමත් මේ සාමාන්‍යයෙන් ටිකක් සැලකිය යුතු මට්ටමකින් හිතා ගන්න බැරි සමහර රිසල්ට් තිබ්බ දිස්ත්‍රික්ක තිබ්බා. ඒ දිස්ත්‍රික්කෙන් 1000ක් ළමයි ලිව්වොත් 500ක් විතර ෆේල්. සබ්ජෙක්ට් තුනේ එකක් හරි ෆේල් වෙලා ඒ ලෙවල් ෆේල් වෙලා බයෝ හෝ මැත්ස් කරපු ළමයි. හිතා ගන්න බෑ. ඒ කියන්නේ ඔයාලට හම්බ වෙන යාළුවෝ 5 දෙනෙක් හම්බුනොත් ඒ 5 දෙනාගෙන් එක්ක දෙන්නෙක් ෆේල් වෙනවා, 3 දෙනෙක් පාස් වෙනවා. එක්ක 3 දෙනෙක් ෆේල් වෙලා 5 දෙනෙක් විතර පාස් වෙන්නේ. ඒ වගේ මට්ටමක දිස්ත්‍රික්ක තිබ්බා. එතකොට ඒ කියන්නේ ඔයාලා ආශ්‍රය කරන යාළුවෝ අනුව මම කලින් කිව්වනේ රිසල්ට් එක ගොඩක් වෙලා තීරණය වෙනවා කියලා. එතකොට ආශ්‍රය කරන යාළුවෝ වැඩ කරන්නේ නැත්නම් එහෙම කට්ටියම එකට කෙලින්ම මුළු පොලිමම ෆේල් වෙන්නේ. ඒ තරම් දරුණු මට්ටමක තියෙන්නේ. අපි බලමු ෆොස්ෆරස් රසායනය. අහන්නකො මේ ෆොස්ෆරස් කියන කෙනා අලෝහයක්නේ. නයිට්‍රජන් කියන කෙනාත් අලෝහයක් තමයි. ෆොස්ෆරස් අලෝහයක්. එතකොට ෆොස්ෆරස් කියන කෙනා ප්‍රධාන වශයෙන් ඉන්නේ දැන් අපි දන්නවා ඔක්සිජන් කියන කෙනා අණුවක් විදිහට ඉන්නේ. O2 කියන ඔක්සිජන් පරමාණු දෙන්නෙක් එකතු වෙලා ද්විපරමාණුක අණුවක් විදිහට ඉන්නේ. ඒ වගේම ෆොස්ෆරස් කියන කෙනා ස්වභාවය පවතින්නේ චතුර් පරමාණුක අණුවක් විදිහට. ඒ කියන්නේ ෆොස්ෆරස් අණු 4 දෙනෙක් මෙන්න මේ විදිහට එකතු වෙලා අණුවක් විදිහට තමයි ඉන්නේ. කාබන් වලට තිබ්බනේ අස්පටික සහ ස්පටිකාකාරයේ බහුරූපී ආකාරය. ස්පටිකාකාර තිබ්බා දියමන් සහ මිනිරන්. අස්පටිකාකාර තිබ්බා කාබන්, ෆ්ලෝරින්, ඩැලිකෝප් ඒ වගේ දේවල් තිබ්බා. එතකොට මෙතනත් ඒ වගේම තමයි මේ ෆොස්ෆරස් වලත් තියෙන බහුරූපී ආකාර කිහිපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් අපි එළවලුදී කතා කරනවා සුදු ෆොස්ෆරස්, රතු ෆොස්ෆරස් සහ කළු ෆොස්ෆරස් ගැන. මේවා ගැන ගොඩාක් ඈතට කතා කරන්නේ නැහැ. නමුත් පොඩි මට්ටමකින් තීර ටිකක් කියලා දෙනවා. හරි. ඊළඟට අපි බලමු දල වශයෙන් අපි සාමාන්‍යයෙන් දැන් ඔය බහුරූපී ආකාර ගත්තාම මෙතනදී ගොඩක්ම කතා බහ කරන්නේ මේ රතු සුදු ෆොස්ෆරස් එක ගැන කතා කරන්නේ. ඊට අමතරව රතු එක සහ කළු එක එක්ස්ට්‍රා එකක් විදිහට තමයි කතා කරන්නේ. ඒක සිලබස් එකේ තියෙනවා. චුට්ටක් මතක තියාගන්න. ව්‍යුහය මට මතක විදිහට එක හරි එක වගේ ව්‍යුහ රචනයකට අහලා තිබ්බ මේ රතු හෝ කළු එකක ව්‍යුහය අඳින්න වගේ එකක් තිබුණා. හරි ෆොස්ෆරස් රසායනය කියලා දාලා ඉවරලා මේ පොඩි ස්ටාමක් එකක් දාලා ලියන්න. අලෝහයක් වන අතර
චතුරු පරමාණුක අණු වශයෙන් අලෝහයක් වන අතර චතුරු පරමාණුක අණු වශයෙන් ස්වභාවය පවතී. චතුරු පරමාණුක අණු වශයෙන් ස්වභාවය පවතී. දැන් අපි මේ වෙනකොට ඉනෝනික් කෙමිස්ට්‍රි දැන් හිමින් හිමින් කරගෙන යනවානේ. එතකොට ඔයාලට සිද්ධාන්ත උගන්වන කාලේ, ඒ කියන්නේ නෝට් එක කරන කාලේ අපි ඒ ලෙවල් වලට ගැලපෙන නෝට් එකක් ලියලා යන්න බෑ. නමුත් මම තව ටික දවසකින් ඔයාලා මෙතුවක්කල් ඉගෙනගත් ඉනෝනික් කෙමිස්ට්‍රි වල තියෙන සමහර සිද්ධාන්ත තව ටිකක් ඇඩ්වාන්ස් විදිහට එක්ස්ප්ලেইন කරනවා. මම ඒක channel එකට වීඩියෝස් ටික හදලා දාන්නම්. තාම මට පටන් ගන්න බැරි මොකද මම කැම්පස් එකේ මේ එක්සෑම් ලියන ගමන් ඉන්නේ. කියන අර මේ දවස්වල ටිකක් සෑහෙන බිසි. දැන් මේ දවස් ටිකේම හැමදාම ක්ලාස් තියෙනවා. ඒත් එක්කම හැමදාම එක්සෑම් තියෙනවා. හැමදාම නිදා ගන්නකොට රෑ 12 පහ වෙනවා. ක්ලාස් 12 වෙනකන් සාමාන්‍ය 11:00 12 විතර ඉවරනකොට සමහර ක්ලාස් එතකොට නිදා ගන්නකොට සාමාන්‍ය 1:00 2 විතර ලහප පහුදා හිමම 6:00 4 විතර නැගිටින්න ඕනේ. ඒ කියන්නේ සෑහෙන මේ හරි අමාරුයි. මේ ඊයේත් මම ක්ලාස් එක ටිකක් කලින් නැවතුවා ඊ හවස රෑ කරපු එක. ඒ කියන්නේ ඒ තරම් ටිකක් මහන්සියි. අද නම් මහන්සි නෑ. නමුත් මේ වහින සීන් එකක් තියෙනවා. ඒ හන්ද පොඩ්ඩක් සිග්නල් එහෙම වෙනවා. මේ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තිබ්බා. දැන් ඒක අවුලක් නැහැ. මම කියන්නේ ගියේ සිද්ධාන්ත උගන්වන කාලේ සමහර කොටස් තියෙනවා මේ ගොඩාක් ඇඩ්වාන්ස් උගන්වන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි සමහර කොටස් ඕනට වඩා කියන්නේ සිලබස් එකෙන් පිට ගිහිල්ලා ගොඩක් පැහැදිලි කරන්න පුළුවන්. නමුත් ඒ තැන් වෙල්ලදී මම ගොඩක් උගන්වන්න නැතුව නැවැත්තුවා. හේතුව මේ හැම ළමයෙක්ටම ඒවා තේරෙන්නේ නැහැ. මම ඒ හන්ද ඒවා එක්ස්ට්‍රා වීඩියෝස් ටිකක් විතර එළියට දානවා. ඒතකොට ඒ ටික බලන්න. ඒ කියන්නේ හැම දෙයක්ම හැමෝටම තේරෙන්නේ නැහැ. ඒක අපි පිළිගන්න එපේ. උගන්වන හැම එකක්ම හැමෝටම තේරෙන්නේ නැහැ. එතකොට එක ළමයෙක්ට 10 පාරක් විතර කියලා දීලා කාලයක් ගිහිල්ලා තමයි තේරෙන්නේ. සමහර ළමයෙක්ට පළවෙනි පාරම තේරෙනවා. ඒතකොට එහෙම ළමයි හරි අඩුයිනේ. ඒතකොට ඒ හන්ද මම ඒවා ඔයාලට උගන්වන සිද්ධාන්ත නෝට් එක අතර රිංගවන්නේ නැහැ. ඒක වෙනම මම කරලා යනවා. උදාහරණයක් විදිහට ඉනෝනික් කෙමිස්ට්‍රි වලදී වර්ණවත් සංයෝග අපි ගැන කතා කරනකොට තව ඉස්සරහට කතා කරනවා. එතකොට වර්ණයක් ඇති වෙන්න ප්‍රධාන මූලික වෙන හේතුන් කිහිපයක් අපි උඩින් පල්ලෙන් තමයි එළ සිලබස් එකට කතා කරන්නේ. නමුත් ඒකේ ප්‍රධාන කොටස් කතා කරන්නේ නැහැ. ඒක ගොඩක් කොට කැම්පස් එකක ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් වගේ යනකොට තමයි කතා කරන්නේ. සහ ස්පෙෂල් එකක් දක්වා යද්දී සෑහෙන කාලයක් අපි කතා කරන කතාවක් ඔය මේ වර්ණයක් ඇති වෙන්න හේතුව. ටිකක් ඇඩ්වාන්ස් විදිහට ගොඩාක් ඈතට යන්න පුළුවන් කතාවක් තියෙනවා. මේ මම ඒක පුළුවන් වෙලා ඒ ටික හදලා එම කරන්න. ඒ වගේ ක්‍රම කිහිපයක් තියෙනවා. දැන් අනිත් එක මම හිතන්නේ ගොඩක් ළමයි මේ වෙනකොට දැන් ඉනෝනික් වලට ටික ටික අපි ඇවිල්ලා තියෙනවා. එතකොට අපි ටික ටික අනිත් පාඩම් වලින් ගැලවි ගැලවි ඉනෝනික් වලට ඇඩික්ට් වෙනවනේ. ඒ කියන්නේ ඒකටම යොමු වෙනවා. එතකොට සමහර වෙලාවට ළමයට ඉතින් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉනෝනික් පාඩම් කරන්නේ කොහොමද කියලා සමහර ළමයි එච්චර හරියට දන්නේ නැහැ. මේ ළඟදී මට ළමයෙක් රෙකෝඩින් එකක් කරලා දුන්නා. ඒ ළමයා ඉනෝනික් පාඩම් කරන්නේ පත්තරයක් දිහා බලාගෙන අපි කියවන්නේ. අන්න නිකන් ඒක දිහා බලන් කටින් කියවන්නේ. අන්න ඒ වගේ ළමයා පාඩම් කරනවා. අනේ එහෙම කරන්න එපා කියලා මම මුලින් ඉඳන් කිව්වා. එහෙම කරන්න එපා. එහෙම කරාම මොකක්ද දෙන්නේ ඔයාලට? ඔයාලට හොඳ ඒකට රිසල්ට් එකට යන්න බෑ. ඒක එකක්. අනිත් එක තමයි ඔයාලා හිතනවා ඔයාලා වැඩ කරනවා කියලා. අයි ඔයාලා කටිනුත් වැඩ කරනවා, කන් දෙකුනුත් එහෙන ඇස් දෙකටත් පේනවා. ඔයාලා දැන් සෑහෙන වැඩ කරලා ඉදාලා කරනවනේ වැඩේ. එහෙම කරාට එහෙම හරියන්නේ නැහැ. හරිද? මේව කටපාඩම් කරලා හරියන්නේ එහෙම අල්ලන්න බැරි දේවල් මේවා. හරි අමාරු එහෙම කරගන්න. එතකොට ඔයාලා කරන්න ඕනේ තනිකරම ප්‍රශ්න කරන ගමන් ඒවා අල්ල ගන්න. ප්‍රශ්න කරන්න ඔළුව හොඳට ක්ලියර් වෙනවා. හොඳට බ්‍රේන් වොෂ් වෙවි තීරි පාට හොඳට ඇඟේ වදිනවා. ඒක කරන්න දැන් අපි හිමින් දැන් ඔයාලට බහුවරණ ටියුට් එක මම දීලා දෙන්නේ. ඒක හිමින් හිමින් කරගෙන යන්න. එතකොට මේ P ගුණ ටික ටික ඉවරලා ඊට පස්සේ අපි යනවා කාණ්ඩ විශ්ලේෂණය. ඒක ඉවරලා පොඩි ටේබල් එකක් මම ඔයාලට මම හිතන්නේ ඊහරි පෙරේසාරි ගෲප් එකට දැම්මා. ඒ ටේබල් එක දැම්ම දිහා පාඩම් කරගන්න. ඒක කිහිපයක් පේන්නේ නැතුව වගේ තිබ්බා. එමින් සංකීර්ණ කිහිපයක් තිබ්බා. ඉන්න එක මම ඒ ටික පාඩම් කරගන්න. ඒ ටික හරි වැදගත් වුණා රචනා පාඩ එක හදාගන්න. හරි තාම ඔයාලට මේ රචනා එකක් කරන්න පුළුවන් තරම් හොඳ තීර ටිකක් හම්බෙලා නැහැ. ඔයාලට තාම යන්නේ බහුවර්ණ සහ ව්‍යුහගත රචනා පාඩ එකේ තමයි යන්නේ තාම. තේරුණාද? එහෙම වෙන් කරන්න බෑ. නමුත් බහුතරයක් අපි මේ කරන තීර පාඩ ගොඩාක් වලට වැදගත් වෙන්නේ රචනා වලට වැදගත් වුණා. ඊට අමතරව ගොඩාක් වැදගත් වෙන්නේ මේ ව්‍යුහගත රචනා සඳහා. හරි. පොඩ්ඩක් අපි කතා කරමු මේ ෆොස්ෆරස් සාදා ගන්න ආකාරය. ඊට කලින් අපි චුට්ටක් බලමු මේ ෆොස්ෆරස් කියන එක නෑ මම කියවනේ මේ තියෙන්නේ මේ අණුවක් විතර කියලා කිව්වනේ. හැබැයි මේකේ පරමාණු 4 දෙනෙක් හිටියට ඒ කට්ටියම ඉන්නේ තනි බන්ධන විදිහට ඉන්නේ. මෙන්න මේ විදිහට ඉන්නේ. එතකොට මීට වඩා දැන් අපි කතා කරමු කලින් කතා කරමු නයිට්‍රජන් එකේ තිබ්බේ පරමාණු දෙන්නේ ට්‍රිපල් බොන්ඩ් එකකින් බැඳලා හිටියේ නේද? එතකොට නයිට්‍රජන් වල N2 වලට වඩා මෙතන තියෙන ෆොස්ෆරස් පරමාණු 4 දෙනෙක් හිටියට ඉන්නේ හැමෝම තනි බන්ධන විදිහට ඉන්නේ. ඉතින් ඒ හන්ද නයිට්‍රජන් N2 වලට වඩා P4 කියන කෙනාගේ ප්‍රතික්‍රියාශීලීතාවය වැඩි. හේතුව ට්‍රිපල් බොන්ඩ් එකට වඩා මේ තනි බන්ධනය කඩන්න හරි ලේසි. තේරුණාද? ඉතින් අපි එහෙම කියනවා N2 වලට වඩා P4 කියන කෙනා ගොඩක් ප්‍රතික්‍රියාශීලී කියලා. මහලු ගොඩක් නෙමෙයි අරකට වඩා මෙයා වැඩි කියලා කියන්නේ. හරි.
ඊට අමතරව මේ සුදු ෆොස්ෆරස් කියන එක නම් ප්‍රතික්‍රියාශීලීතාව ටිකක් වැඩි වෙනවා අනිත් කට්ටියට වඩා. ඒකට හේතුව මෙයාගේ අණුව මේ විදිහට තියද්දි අනිත් කට්ටිය ටිකක් සංකීර්ණ කම්ප්ලෙක්ස් විදිහකට තමයි හැදලා තියෙන්නේ. එතකොට යාළුවට වෙන කට්ටියත් එක්ක රියැක්ට් කරන්න තියෙන වර්ගඵලෙ හිම අඩු වෙලා තියෙනවා. අලු ෆොස්ෆරස් එහෙම ගත්තොත් එහෙම වර්ගඵලය අඩු වෙලා තියෙනවා. මෙයාට ගොඩක් තැන් කිහිපයකින් වෙන වායුවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ හන්දා ස්වභාවයේ ඉන්න සුදු ෆොස්ෆරස් ගොඩක් වෙලාවට නිකන් වායු ගෝලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා P2O3 එක හෝ P2O5 එක හදනවා. ඔයාලට මතක ඇති වාතයේ සම ප්‍රතික්‍රියාවලදී මම කියලා දුන්නා අලෝහ වලින් මේ කට්ටිය ෆොස්ෆරස් කියන කට්ටිය වාතයේ නිකන් දෙලා පස්සේ ඔක්සිජන් එක රියැක්ට් වෙලා P2O3 හෝ P2O5 එක හැදෙනවා කියලා දුන්නා නේද? ඒ කාලේ මතක ඇතිනේ. හරි අපි පොඩ්ඩක් ඒකත් සටහන් කරගමු. P4 අණු වල ලියන්න P4 එක ලියන්නේ මෙන්න මෙහෙම මෙන්න මේ ආකාරයෙන් ලියන්නේ P4. හරි පොඩ්ඩක් සටහන් කරමු ස්ටමක් එකක් දාලා ලියන්න. P4 අණු වල ඇති බන්ධන P4 අණු වල ඇති බන්ධන N2ට වඩා පහසුවෙන් ඡේදනය වෙන නිසා N2ට වඩා පහසුවෙන් ඡේදනය වෙන නිසා P4 වඩා ප්‍රතික්‍රියාශීලී වේ. P4 වඩා ප්‍රතික්‍රියාශීලී වේ. අපි ඒකටම ලියාගෙන යමු මේ සුදු ෆොස්ෆරස් ආකාරය වායුගෝලයේදී ඔක්සිජන් හමුවේ P2O5 සාදයි. අහන්නකො මේ ෆොස්ෆරස් කියන එක නම් ඉතින් ඒ විදිහට ස්වභාවයේ ඉන්න නිකන් තියලා දෙන්න බෑනේ. එතකොට ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා. ඉතින් ඒ හන්දා මෙයාවල අපි කියන්නේ ජලයත් එක්කත් ක්‍රියාත් කරනවා චුට්ටක් විතර. නමුත් එච්චරම කරන්නේ නැති හන්දා මෙයාලා අපි ජලයේ ගිල්වල නිකන් තියන්න පුළුවන්. භූමි තෙල්ම ඕනේ නැහැ. අපි පොඩ්ඩක් ඒක සටහන් කරගමුද? ඒකටම ලියාගෙන යන්න. එනිසා ජලය තුල ගබඩා කෙරේ. එතකොට ජලයේ දිය වෙලා තියෙන ඔක්සිජන් එක ටිකක් විතර රියැක්ට් වෙන්න පුළුවන්. නමුත් ඒක සැලකිය යුතු තරමකින් නැහැ. පොඩ්ඩක් ලියන්න ඒකත්. ලියන්න ජලයේ ද්‍රාවිත O2 හා ෆොස්ෆරස් ප්‍රතික්‍රියා කළද ඉන් සැලකිය යුතු හානියක් සිදු නොවේ. අපි එහෙනම් ඊළඟට කතා කරමු ෆොස්ෆරස් වල හදාගන්න කොහොමද කියලා. මේවා මේ ගොඩාක් පාඩම් කරන්න ඕනේ නැහැ. මේ ටිකක් අවුට් ඔෆ් වගේ යන්නේ. يعني සිලබස් එකෙන් ටිකක් පිට වගේ තියෙන්නේ. ඔයාලා එකපාරක් දෙපාරක් පාඩම් කරලා ටිකක් උඩට දාගන්න. මේ විභාගෙට එච්චර වෙන එකක් නැහැ. හරි පළවෙනි එක තියෙනවා කැල්සියම් ෆොස්ෆේට් එක සිලිකන් ඩයොක්සයිඩ් එක රියැක්ට් කරලා හැදෙනවා කැල්සියම් CaSiO3 දාන P4O10 කියලා කෙනෙක්. ඊට පස්සේ මෙන්න මේ P410 එක කාබන් එක රියැක්ට් වෙලා P4 දාන කාබන් මොනොක්සයිඩ් එක හැදෙනවා. P4 කියන්නේ සොලිඩ් එකක්, කාබන් මොනොක්සයිඩ් කියලා කියන්නේ වායුවක්. හරි පොඩි මාතෘකාවක් ලියා ගන්න. P4 සාදා ගන්නා ආකාරය. ඔය කැල්සියම් ෆොස්ෆේට් වලට ලස්සන නමක් කියන මතකද දන්නේ මේ S ගුණයේ අර අපි කතා කරේ මූලද්‍රව්‍ය වල පැතුම් ආකාර. ඕකට කියනවා රොක් ෆොස්ෆේට් කියලා කියනවා. ඕන එක සටහන් කරගන්න. රොක් ෆොස්ෆේට්. හරි මේ උදාහරණ දෙන්න මේ දෙකම ලියා ගන්න. දැන් තමයි ඔයාලගේ කියන ඔයාලගේ බැජ් එකේ ළමයිගේ හොඳම කාලය යන්නේ. හොඳම කාලේනේ එක්සෑම් එක ලඟ වෙලා නෙමෙයි. හොඳට මතක තියාගන්න. ඔයාලා පොඩි කාලේ විභාග ලිව්වා වගේ එක්සෑම් එකට කලින් දවසේ පාඩම් කරන්න බෑ. දැන් ඔයාලා කොහොමද දන්නවනේ. ඒක දන්නේ නැත්නම් හොඳටම ෂුවර් 100කට අඩු රිසල්ට් එකක් එන්නේ. අනිත් එක සාමාන්‍යයෙන් මට ඕන නම් සාමාන්‍යයෙන් ඔයාලා ගැන පැයක් විතර ඔයාලා තනියෙන් ඕනේ මේ මං කියන එක ඇහෙන ඕන කෙනෙක්ට කියන්නේ ඔයාලත් එක්ක පැයක් විතර කතා කරලා ඔයාලගේ රිසල්ට් එක මොකක්ද කියලා කියන්න තරම් කියන්න පුළුවන්. ඒ තරම් ගැන ඒ කියන්නේ ඔයාලා වපුරන විදිහට තමයි ඔයාලගේ ප්‍රතිඵලය ලැබෙන්නේ. ඔයාලා වැඩ කරන විදිහ ගැන මම පැයක් විතර නිකන් ඔයාලත් එක්ක කතා කරොත් එහෙම ඒ කියන්නේ සාමාන්‍යයෙන් දවසේ වැඩ කරන විදිහ. එතකොට කියන්නේ සම්පූර්ණයෙන්ම ඔයාලගේ විස්තරයක් ගන්න පුළුවන් පැයක් විතර කතා කරොත් එහෙම. එතකොට ඉතින් මට අවසානට කියන්න පුළුවන් ඔයාලට ලැබෙන රිසල්ට් එක ඔයාලා ඔය විදිහට කිව්වොත් එහෙම.
තේරුණාද? සාමාන්‍යයෙන් ඔයාලා කාලයක් යනකොට දැනෙන්න ගන්නවා මට මේ වගේ එකක් එන්න පුළුවන්. ඉතින් ඒ හන්ද ගොඩක් ළමයි මේ දන්නවා රිසල්ට් එක එන්න කලින් මේ වගේ එකක් තමයි එන්නේ කියලා පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන්. හොඳටම ෂුවර්නේ කීනොත් S එකක් එන්න හිටපුලා හිතෙන ළමයට A එකක් එන්නේ නැහැනේ. එහෙම වෙන්න එපා. A එකක් එන්න හිටපු ළමයට C එකක් එන්නෙත් නැහැනේ. ඒවා නිකන් අහසට පොළ වගේ ලොකු පරතලයන් වලින් තමයි හිටින්නේ. එතකොට මේ ඔයාලා වැඩ කරන විදිහ මම හිතන්නේ ඔයාලා දැන් දන්නවා. අනිත් එක තමයි ළමයි හරිය වැරදි මත ගොඩක ඉන්නවා. කියන්නේ සමහර ළමයි හිතන් ඉන්නේ තමන් වැඩ කරනවා කියලා. තව සමහර ළමයි කොට්ටාසයක් ඉන්නවා. ඒ කට්ටිය දන්නේ තමන් දන්නේ නැහැ කියලා. ඕවර් කොන්ෆිඩන්ස් තියාගන්න එපා. ඒ කියන්නේ අනවශ්‍ය විදිහට තමන්ව විශ්වාස කරන්න යන්න එපා. ඒක එක එක සාධක මත බලපානවා. එහෙම ළමයි ඕනේ තරම් අපිට හම්බෙලා දෙනවා. ඉතින් අපරාධේ ඒ ළමයි යන පාරත් අපිට වෙන අපි කියනවා මේ වැඩේ කරන්න එපා කියලා. නමුත් ඒ කට්ටිය එහෙමම කරන් ගිහලා අන්තිමට කෙලව ගන්නවා. අන්තිමට ඉතින් නන්නත්තරයි. ඒ ලෙවල් කර අපරාධේ අවුරුදු ගාණක් මහන්සිලා අන්තිමට ඒ ලෙවල් ඉගෙන ගත්තෙත් නැති සබ්ජෙක්ට් එකකින් අන්තිමට රසාවකට යන්න වෙනවා. ඒ හන්ද පුළුවන් තරම් කියන දේවල් අහගන්න ඔයාලට ඔයාලා වැඩ කරන විදිහ එහෙම තේරෙන්නේ නැත්නම් සිද්ධාන්ත පැත්තෙන් අවුලන්න ඒක සීරීස් එකක් කොහොමවත් අපි දෙනවනේ. නමුත් ඔයාලා වැඩ කරන විදිහ ඒව අනුවන ඔක්කොම සම්පූර්ණ කියන්නේ ඒ හැම දෙයකම සමෘද්ධියක්නේ ඔයාලගේ විභාග ප්‍රතිඵල ඒ විදිහට ලැබෙන්නේ. එතකොට ඒ වගේ ඔයාලගේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් සමහර ගෙදර ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඔයාලා පාඩම් කරන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඒ වගේ දෙයක් තියෙනවා නම් චුට්ටක් කතා කරන්න මැසේජ් කරන එකට වඩා හොඳ කෝල් එකක් කරන් අහන එක මොකද මැසේජ් කරනකොට හැමෝම ළමයි ගොඩක් නිතරම වගේ මැසේජ් කරනවා සමහර ලාවට සීන් වෙලා මන් දන්නෙත් නැහැ මට රිප්ලයි කරන්න බැරි අවස්ථා වෙන්න පුළුවන් ඒ වගේ වෙන්න පුළුවන් අනික එක එක ක්ලාසස් තියෙනවනේ කියන්නේ මේ පන්තියේ වලක පන්ති විතරක් නෙවෙයි තව පන්ති ගොඩක් තියෙනවා 2022 තියෙනවා 23 තියෙනවා 21 තියෙනවා හරිද එතකොට මේ වගේ ක්ලාසස් ගොඩක් තියෙන ළමයි ගොඩක් පැටලෙනවා මේ එහෙනම් ඔයාලා ඕනනම් කෝල් එකක් දීලා නිකන් ඉන්න ගමන් අහන්න මට පුළුවන් වුණොත් කියන්නේ මම ආන්සර් කරලා උත්තරයක් දෙන්න පුළුවන්. හරිද? පුළුවන් තරම් ඔයාලා කරන වැඩ ටික හොඳට මොනිටර් කරන්න. මම මේ කියන්න හදන්නේ හිතන්නකෝ දැන් ඔයා මීට කලින් පැය වැඩ කරේ මොකද්ද? දැන් මේ පැය මොකද්ද වැඩ කරන්නේ? තව ඊළඟ පැය මොකද්ද වැඩ කරන්නේ කියලා ලියන්න ඕනේ නැහැ. කියන්නේ ටයිම් ටේබල් හදන්න නෙමෙයි මම කියන්නේ. නමුත් ඔළුවේ තියාගන්න මම මේ වගේ කොයි හරියද ඉන්නේ කියලා ඔළුවේ මතක තියාගන්න. හොඳට මතක තියාගන්න විශේෂයෙන් ජීවිතය හදාරන ළමයි ඔයාලගේ රිසල්ට් එකට බලපාන ප්‍රධාන සාධක වෙන්නේ කෙමිස්ට්‍රි ඔෆ් ෆිසික්ස් වත් නෙමෙයි අන්තිමට බයෝ. මම හිතන්නේ ඔක අහලා ඇතිනේ එහෙම ඔයාලා ගොඩක් වෙලාලා අන්තිමට කෙලවෙන්නේ බයෝ. හේතුව ඔයාලා කොච්චර බයෝ වලට ලිව්වත් සෙකන්ඩ් පේපර් එකෙන් ඩවුන් වෙලා ඒ එකක් එන්නේ නැහැ ගොඩක් ළමයින්ට. ගොඩක් ඉන්නවා ළමයි සමහර දිස්ත්‍රික් වල දිස්ත්‍රික්කේ ෆස්ට් සෙකන්ඩ් තර්ඩ් ෆෝර්ත් වගේ 6ට 4 වගේ එකක් විතරයි ඒ පාසස් තියෙන්නේ බයෝ වලට අනිත් ළමයි හැමෝම A2යි B1යි B බයෝ. ඒ වගේම තමයි මැත්ස් කරන ළමයින්ට ගොඩක් ළමයිට මැත්ස් එකේ දින එක අඩුයි. නමුත් සමහර ළමයින්ට සාපේක්ෂව කෙමිස්ට්‍රි අමාරු වෙනවා. නමුත් හිතා ගන්න බැරි මට්ටමේ සමහර ළමයි මැත්ස් වලට බොහොම දුර්වල වෙනවා. A2යි B1 B මැත්ස් වෙච්ච ළමයි ඉන්නවා. තේරුණාද? ඔයාලා දැන් සෑහෙන කාලයක් මහන්සිලා ෆිසික්ස් එකයි කෙමිස්ට්‍රි එකයි සෑහෙන හදා ගන්න ඕන කොහොම හරි. කෙමිස්ට්‍රි එහෙම බය වෙන්න එපා. කාලයක් යනකොට හිමින් හිමින් අන්තිම වෙද්දි ඔක හරියනවා. දැන් මුල් පාඩම් එක අමාරු වුණාට ටික ටික ලේසි වෙලා අන්තිමට ඕකනේ එහෙම අමාරුයි තමයි. නමුත් එහෙම හදා ගන්න පුළුවන්. එහෙම රටාවක් තියෙන මේ ඒ රිද්ම් එක එහෙම යනවා. සමහර ළමයි ෆිසික්ස් වලට මුලදී අකමැති වෙලා දැන් ආසම සබ්ජෙක්ට් ෆිසික්ස් වෙනවා. ගොඩක් ඊ විද්‍යාව හදාන ළමයි ගත්ත මුලින්ම බයෝ වලට ආස වෙනවා. බයෝ එපාලා ටික ටික ෆිසික්ස් වලට කැමති වෙනවා. අන්තිමට කෙමිස්ට්‍රිත් කැමති වෙලා අන්තිමට බයෝ එපා වෙනවා. ඒ වගේ දෙයක් වෙනවා. ඒවා දන්න හන්දා කියන්නේ ඔයාලටත් ඕක වේ. ඔයාලට දැන් ටික ටික ඒක වෙන්න අරගෙන ඇති. ඒ හන්ද ඔයාලා පුළුවන් තරම් එහෙම ඩවුන් වෙනකොට ඒ වැඩේ කරන්න. මොකද ඔයාලා බයෝ වලට ගොඩක් ළමයි ගුරුවරු පන්ති උගන්වනවා. ඔයාලත් ඉගෙන ගන්නවා. නෝට් ලියන එක විතරයි කරන්නේ. ප්‍රශ්න කරන්නේ නැහැ. පේපර් කරන්නේ නැහැ. ටියුට් එහෙම දුන්නට ළමයි කරන්නේත් නැහැ. ගුරුවරු කරන්නේත් නැහැ. ඒ හන්ද ඔයාලා ලකුණු ගොඩක් අඩු වෙනවා. ඒකත් හේතුවක්. හරි අංක 2 අපි දාගමු කැල්සියම් ෆොස්ෆේට් එක කාබන් එක දහනය කරලා P4 දෙන කැල්සියම් ඔක්සයිඩ් දෙන කැල්සියම් මොනොක්සයිඩ් එක හදා ගන්න පුළුවන්. අංක දෙකක් සටහන් කරගන්න. මම වැඩි මේවට පන්නන්න ගියේ නැත්නම් මේ ටික මේ එච්චර ඕනේ නැහැ මේ නිකන් එකක් දෙකක් මතක තියාගන්නකො. අංක 3ක් දාගන්න H3PO4 එක රත් කරලා තියෙන්නේ මෙතන. එයා වියෝජනයක් වෙලා H2O දෙන HPO3 එක හැදලා දෙන HPO3 කාබන් එක දහනය කරලා P4 දෙන කාබන් මොනොක්සයිඩ් දෙන H2 එක සදා ගන්න පුළුවන්. හරි දරුවනි ඊළඟට අපි එමු මේ ෆොස්ෆරස් බහුරූපී ආකාර මේකේ ලස්සන කතන්දර කිහිපයක් කියලා දෙන්න තියෙනවා. හරි මාතෘකාවක් පොඩියට ලියා ගන්න ෆොස්ෆරස් බහුරූපී ආකාර. ෆොස්ෆරස් බහුරූපී ආකාර. හරිද? තව ටික කාලයක් ගියට පස්සේ ඔයාලට වැඩ කරන්න කියලා කියන්නේ නැහැ අපි. දැන් ඉස්සර තරම් මට කියන්න වෙලා ගන්න. මොකද අපි දැන් ඔන්න ඉගෙන ගන්න ළමයිට උගන්වන්න එපා. එතකොට හොගාලා ඉගෙන වැඩේ කරගෙන යනවා. ඔයාලා බලාපොරොත්තු වෙන හැම වෙලේම අපි කාගෙන් හරි මොටිවේට් වෙන්න. එහෙම වෙන්න බෑ. ඔයාලගේ ඇඟේ මේක තියෙන්න ඕනේ. Taman තනියෙන් වැඩ කරලා Taman දෙයක් කරගන්නවා කියන එක ඒකට ඇඩිට් වෙලා තියෙන්න ඕනේ. එතකොට අනිත් බාහිර සාධක කිසිවක් බලපාන්නේ නැහැ.
වැඩ කරගෙන අනේක විතරයි ෆුල් ටයිම් ඒ ලෙවල් කරන්න. දැන් හොඳට මතක තියාගන්න සමහර ළමයි ඉන්න පුළුවන් කියන්නේ ගෙවල් වල ලොකු ප්‍රශ්න තියෙන පුළුවන් මහ ලොකු සල්ලියක් නැහැ ඒ වගේ ප්‍රශ්න තියෙන පුළුවන් ඒ ළමයි හොඳට ඊට වඩා වැඩ කරන්න. ඒවලට දැන් ටාගට් එකක් තියෙනවා. එතනින් ගැලවිලා ඊළඟ ලයිෆ් එකක් හොඳ එකක් ගොඩනගා ගන්න. හරි කරන්ට් එක ගිහිලා තියෙන්නේ මේ ඔයාලා එතක නෝට් එකට බලාගන්න. හරි අද පොඩ්ඩක් අප්සෙට් දවසක් වගේ කමක් නැහැ අපි වැඩි කරගෙන යමු. ඒකට මම ක්ලාස් එක කරන්නත් ඉඳලා පස්සේ කමක් නැහැ කියලා කරන්න ගත්තේ. හරි පොඩි ස්ටමක් මාතෘකාව ලියාගත්ත නේද ෆොස්ෆරස් බහුරූපී ආකාර කියලා. පොඩ්ඩක් ස්ටමක් එකක් දාලා සටහන් කරගන්න. ෆොස්ෆරස් බහුරූපී ආකාර ප්‍රධාන වශයෙන් තුනක් පවතී. ප්‍රධාන වශයෙන් තුනක් පවතී. හරි අහන්නකො මේ සුදු ෆොස්ෆරස් ලියලා මේ ව්‍යුහය ඇඳලා ඒක යටින් පොඩ්ඩක් නෝට් එකක් දාගන්න ඕනේ. රතු ෆොස්ෆරස් එක ලියලා ඒක යටින් පොඩි නෝට් එකක් දාගන්න ඕනේ. කළු එක යටිනුත් පොඩි නෝට් එකක් දාගන්න ඕනේ. අපි මෙහෙම කරමු. ඔයාලගේ දැන් ලියන CR පොතේ නිල් රූල අයින් කරන්න ඒක නැතුව ඒක තිබ්බත් කමන්නේ නිකන් ඔයාලා ලියන ස්පේස් එකේ ප්‍රධාන වශයෙන් කොටස් තුනකට මවා ගන්න ඉඩ මවා ගන්න සුදු එක ලියා ගන්න රතු එක මැදින් ලියා ගන්න දකුණු පැත්තෙන් කළු එක ලියා ගන්න. හරි ඒ වැඩේ කරන්න බලන්න. සුදු ෆොස්ෆරස් රතු ෆොස්ෆරස් කළු ෆොස්ෆරස් ලියලා හරි අහන්නකො මේ සුදු ෆොස්ෆරස් එක ගත්තාම එයාගේ තියෙන මෙන්න මේ වගේ ෆොස්ෆරස් අණු හතරක් තියෙනවා නේද? එතකොට අපි මේ හැඩයට කියනවා මේ විවික්ත චතුස්තලීය කියලා කියනවා. විවික්ත චතුස්තලීය එහෙම නැත්නම් ත්‍රියානති පිරමිඩිය ආකාර කියලාත් කියනවා. එතකොට රතු ෆොස්ෆරස් එක ගත්තාම මෙන්න මේ ව්‍යුහයම තමයි. නමුත් මෙතන මෙන්න මේ වගේ තව ෆොස්ෆරස් කෙනෙක්ට සම්බන්ධ වෙලා මේ වගේ අණුවක් හැදලා තියෙන්නේ. දිගට ටිකක් යනවා. කළු ෆොස්ෆරස් එකත් මේ වගේ තියෙන්නේ. එතකොට නිකන් ඒක අර මිනිරම් වල ව්‍යුහය වගේ නිකන් ඒක නෙමෙයි ටිකක් ඒ වගේ හැඩයක් තියෙන්නේ. හරි සුදු ෆොස්ෆරස් එක යටින් ලියා ගන්න. ස්ටමක් එකක් දාලා ලියා ගන්න. රතු ෆොස්ෆරස් එක කළු එකට ලියාගෙන ඉඳ තියා ගන්න. නිකන් ටේබල් එකක් ගන්නවා කියලා හිතා ගන්නකො. ටේබල් එක ඉරි ගන්න ඕනේ. අපි යටින් ලියාගමු. ලියන්න. විවික්ත චතුස්තලීය විවික්ත චතුස්තලීය ඔන වරහන තුල දාගන්න ත්‍රියානති පිරමිඩ ආකාර. ත්‍රියානති පිරමිඩාකාර එහෙම නැත්නම් ත්‍රියානති පිරමිඩීය අණු වලින් සමන්විත වේ. අණු වලින් සමන්විත වේ. හරි රතු පෙප්පත්තියෙන් ලියන්න රතු එක ලියන්න. අපි මේවට කියන විවික්ත නොවන හැඩයක් තියෙන්නේ කියලා කියනවා. රතු පැත්තේ ලියා ගන්න රතු ෆොස්ෆරස් එකකින් ලියා ගන්න විවික්ත නොවන විවික්ත කියලා කියන ඕක යන විවික්ත නොවන P4 අණු වලින් සමන්විත වේ. විවික්ත නොවන P4 අණු වලින් සමන්විත වේ. හරි නේද දරුවනේ? හරි ඊළඟට එන්න අපේ කළු ෆොස්ෆරස් එක ගාවට එන්න. හරි මෙතන බලන්න මෙතන තියෙන්නේ එක් ෆොස්ෆරස් පරමාණුවක් වඩා තවත් ෆොස්ෆරස් පරමාණු තුනක් තියෙනවා. දැන් මම ඒක ඇඳලා නැහැ. ඔයාලට ඒක හරියට පේන්නේ නැති වෙයි. මම ලොකුට ඇඳලා නැති හන්දා. සහ මේ ත්‍රියානති පිරමිඩාකාරව තමයි තියෙන්නේ. විශාල සහසමුජ බන්ධන වලින් හැදිලා තියෙන මේ යෝධ ත්‍රිමාණීය දැලිස් ව්‍යුහයක් තියෙන කළු ෆොස්ෆරස් එකේ අපි පොඩ්ඩක් ඒක සටහන් කරගමු. ලියන්න. එක් ෆොස්ෆරස් පරමාණුවක් වටා කළු එක පැත්තෙන් ලියා ගන්න. එක් ෆොස්ෆරස් පරමාණුවක් වටා තවත් ෆොස්ෆරස් පරමාණු තුනක්
එක් ෆොස්ෆරස් පරමාණුවක් වටා තවත් ෆොස්ෆරස් පරමාණු 3ක් තවත් ෆොස්ෆරස් පරමාණු 3ක් ප්‍රයාණති පිරමිඩාකාරව පවතින පරිදි ප්‍රයාණති ද්විපිරමිඩාකාරව ප්‍රයාණති ද්විපිරමිඩාකාර නෙමෙයි ප්‍රයාණති පිරමිඩාකාර ප්‍රයාණති පිරමිඩාකාරව පවතින පරිදි ප්‍රබල සහසංයුජ බන්ධන වලින් ප්‍රබල සහසංයුජ බන්ධන වලින් සෑදුන ප්‍රබල සහසංයුජ බන්ධන වලින් සෑදුන ත්‍රිමාණීය දැලසි ව්‍යුහයක් ලෙස පවතී. ත්‍රිමාණීය දැලසි ව්‍යුහයක් ලෙස පවතී. දැන් සුදු පොස්ෆරසක යටින් මෙන්න මේ ව්‍යුහය ඇඳ ගන්න, රතු පොස්ෆරසක යටින් මේ ව්‍යුහය ඇඳ ගන්න, කළුවක යටින් මේ ව්‍යුහය ඇඳ ගන්න. ගොඩාක් ලොකුට අඳින්න ඕනේ නැහැ. ඔයාලට එහෙට බැලුවාම පේන ගන්නට ඇඳ ගන්න. මහා ලොකුට අඳින්න ඕනේ නැහැ. මට මතක විදිහට විභාග ව්‍යුහගත රචනා කීපයක වගේ හෝ එකක වගේ මෙන්න මේ පොස්ෆරස්ක ව්‍යුහය අඳින්න, ඒ කියන්නේ P4 ව්‍යුහය අඳින්න වෙලා තියෙනවා. හරි ටක් ගාලා එන ගන්න. එතකොට අපි ඊළඟට 6 වෙනි කාණ්ඩය යටතේ සල්ප ගැන කතා කරනෝනේ. සල්ප ගත්තාමත් තියෙන යට S8 ව්‍යුහය කියලා කියනවා. දැන් P4 එකේ තියෙනවා වගේ S8 ව්‍යුහයක් තියෙනවා. S8 අණුව කියලා කියනවා. ඒකේ තියෙන කිරුළු ව්‍යුහය කියලා කියනවා. නැත්නම් ඔටුනු ව්‍යුහය කියලා කියනවා. ඔටුන්නක අර උල් ටික තියෙනවා වගේත් තියෙනවා. අපි ඒ ටිකත් ඒක නම් විභාග නිතරම අහලා තියෙනවා. හරි බලමු අද හොගාල මේ වහිනවා මේ පුළුවන් තරම් කරා යන්න. මොකද අපිට එක දවසක් කියන එක සෑහෙන වටිනවා. මොකද ආයේ එක දවසක් පන්තියක් කරන්න බැරුණා කියලා කියන්නේ ආයේ ඒ වගේ දවසක් හම්බෙන්නේ නැහැනේ. එකක් මට ටයිම් නැහැ එක්ස්ට්‍රා ක්ලාසස් කරන්න හරි අඩුයි. ආයේ ඔයාලටත් ලයිව් පන්තියකට එන්න වෙන ටයිම් එකක් නැහැ නේ හොයාගන්න. ගොඩක් වෙලාවට කේක් පන්තියක් කර කොහෙද තියෙනවනේ. මොකක් හරි අසක පන්තියක් දානවා අනිවාර්යෙන් කොහෙද හරි දවසක. ඒ හන්දා මේ අනික දැන් උදේවරුව ගන්න නැහැ වැඩි. මොකද ඉස්කෝලවල උදේවරුව කරනවා. සමහර ඉස්කෝල තියෙනවා ගුරුවරු උදේ නැගිටින්න නැද්ද කොහෙද උදේවරුව ඉස්කෝල පන්ති කරන්න තු ඔන්ලයින් හවසරුව දානවා. හරි ඒකත් ඔක්කොම මගාලා තමයි මම රැට පන්ති කරන්න. රැට ඒ කට්ටිය නිදා ගන්න වෙදිනේ. ඒ හන්දා මේ මම දිගටම නයිට් එකේ විතරයි ඔයාලට ක්ලාස් කරගෙන යන්නේ. විභාගය දක්වාම තව ටික කාලයක් ගියට පස්සේ පැය 3 ක්ලාස් එක සමහරවිට පැය 4ක් දක්වා දික් වෙයි. ඒක දැම්ම කරන්නේ නැහැ. අපිට මේ යන විදිය දැනට ඇති. එක හේතුවක් මොකද ෆිසිකලි ක්ලාස් එකක වගේ පැය 4ක් කරන එක ප්‍රායෝගික නැහැ. ඔයාලටත් අමාරුයි සමහර වෙලාවට අනික ඩිවයිස් එකකින් එච්චර වෙලාවක් පැය 4මාරක් 5ක් විතර අල්ලන් ඉන්නත් අමාරු වෙන්න පුළුවන්. හීට් වෙනවා ප්‍රශ්න ගොඩක් වෙන්න පුළුවන්. ඒ හන්දා ඒක ගැන හිතලා ගොඩක් වෙලාවට පැය මේ ගානේ නවත්තන්නේ. නමුත් තව ටික කාලයක් ගියට පස්සේ බොහෝ විට තව මාස එකමාරකින් දෙකකින් විතර ටිකක් ටයිම් එකේ වැඩිවීමක් සිද්ධ වෙයි. හරි දරුවනේ ඊළඟට සුදු පොස්පරසක යටින් ලියා ගන්න. මම කලින් කිව්වා මෙයාගේ ප්‍රතික්‍රියාශීලීතාවය වැඩි නේද? ඔයාලා ගොඩාක් අවධානය යොමු කරන්න සුදු සහ රතු පළු කියන කට්ටියන්ගේ සංසන්දනාත්මක තීරිය වලට. ඒකෙන් සුදු එක ටිකක් හොඳට මතක තියාගන්න. ඒක තමයි අපි ගොඩක් මේන්ලි පාවිච්චි කරන්නේ. හරි. සුදු පාට එක යටින් ලියා ගන්න. ප්‍රතික්‍රියාශීලීත්වයෙන් වැඩි. ප්‍රතික්‍රියාශීලීත්වයෙන් වැඩි. පළට ලියා ගන්න එකේ ප්‍රතික්‍රියාශීලීත්වයෙන් වැඩි. ඊළඟ එක වාතයේදී පහසුවෙන් දහනය වේ. වාතයේදී පහසුවෙන් දහනය වේ. මෙයාගේ කලයක සුදු පාටයි. ඔයාලා ඉන්න ගමන් YouTube එකේ වීඩියෝ එකක් බලා ගන්න සුදු රතු කළු ෆොස්ෆරස් වල හැඩයක තියෙන කොහොමද කලර්ස් ටික තියෙන කොහොමද කියලා. සුදු පැහැති ඝන ද්‍රව්‍යයකයි. ලියා ගන්න සුදු පැහැති ඝන ද්‍රව්‍යයකයි. ප්‍රතික්‍රියාශීලීත්වයෙන් වැඩි වාතයේදී පහසුවෙන් දහනය වේ 3 සුදු පැහැති ඝන ද්‍රව්‍යයකයි.
මෙන්න මෙයා තමයි මේ අපි ජලයේ ගබඩා කරලා තියෙන වායු ගෝලයේ ඔක්සිජන් එක රියැක්ට් වෙන එක නවත්තන්න. අපි පොඩ්ඩක් ඒක සටහන් කරගමු. කලින් අපි ලියුවා. ආයෙ ලියාගමු. ලියන්න. වායු ගෝලීය O2 සමග ගැටීම වැළැක්වීමට වායු ගෝලීය O2 සමග ගැටීම වැළැක්වීමට ජලයේ ගබඩා කෙරේ. ජලයේ ගබඩා කෙරේ. ජලයේ ගබඩා කෙරේ. එන්න අපේ රතු පැත්තට රතු පාට එක යටින් ලියා ගන්න. විහුව යටින් ලියා ගන්න. ලා රතු පැහැයෙන් දිස්වේ. ලා රතු පැහැයෙන් දිස්වේ. ලා රතු පැහැයෙන් දිස්වේ. මෙයාගේ ප්‍රතික්‍රියාශීලීත්වය අරකට වඩා ටිකක් අඩුයි. මොකද මෙයාගේ කම්ප්ලෙක්ස් වෙලා තියෙන. එයා සංකීර්ණ. එතකොට වෙන දැන් ඔක්සිජන් අණුවකට මෙයා එක්ක ගැටෙන්න තියෙන අවකාශය ගොඩක් අඩුයි නේද? දැන් ගත්තොත් එහෙම P4 එක ගත්තොත් දැන් මේ ෆොස්ෆරස් පරමාණු 4 දෙනෙකුට ගැටෙන්න පුළුවන්. හැබැයි මෙයාගේ ඒ හැඩය ටිකක් අඩු වෙලා තියෙනවා නේද? මොකද එක ෆොස්ෆරස් කෙනෙක් තවත් ෆොස්ෆරස් කෙනෙක් එක්ක බන්ධනයක් හදලා තියෙන්නේ. හරි අපි පොඩ්ඩක් ලියා ගමු. ප්‍රතික්‍රියාශීලීත්වයේ අඩුය. ඉතින් ඒ හන්ද මෙයා සාමාන්‍ය පදේ නිකන් වායු ගෝලයේ එක නිකන් ඔහෙ කොහෙ තියලා තියන්න පුළුවන්. ලැබ් එකේ කොහෙද තියෙන රාක් එක තියලා තියන්න පුළුවන්. පොඩ්ඩක් ඒක සටහන් කරගමු. තුන්වෙනි කෙනා සහ අවසාන පොයින්ට් එක සාමාන්‍ය පරිදි වාතයේ ගබඩා කර තැබිය හැක. වාතයේ ගබඩා කර තැබිය හැක. හරි. එන කළු ෆොස්ෆරස් එක පැත්තට විව්ව ඇඳගෙන ටයිම් එක වදිනවා නම් ඕන ඇඳගන්න එක. පොඩ්ඩක් අපි සටහන් කරගමු ලියන්න. මේ අහන්නකො දැන් සුදු එක්කෙනා රියැක්ට් කරනවා වැඩි කියලා කිව්වනේ. එතකොට රතු එක අඩු වෙලා කළු එක රියැක්ට් කරන්නේ නැති තරම්. එයා නිකන් ඔහේ තියලා දෙන්න පුළුවන්. අපි පොඩ්ඩක් සටහන් කරගමු. එතකොට මෙයා තමයි ස්ථායීම බහුරූපී ආකාරය බවට පත් වෙන්නේ. හරි. පොයින්ට් එකක් දාලා ලියා ගන්න. ස්ථායීම බහුරූපී ආකාරයයි. ස්ථායීම බහුරූපී ආකාරය වේ. මෙයා මේ කළු පාට දැඩි ඝන ද්‍රව්‍යයක්. දැඩි ඝන ද්‍රව්‍යයක්. දෙවෙනි පොයින්ට් එක දාගන්න. කළු පැහැති දැඩි ඝන ද්‍රව්‍යයකි. කළු පැහැති දැඩි ඝන ද්‍රව්‍යයකි. ඒ හන්ද මෙයාගේ ප්‍රතික්‍රියාශීලීතාව ඉතා අඩුයි. එතකොට පොයින්ට් එක ප්‍රතික්‍රියාශීලීත්වය ඉතා අඩු වේ. ප්‍රතික්‍රියාශීලීත්වය ඉතා අඩු වේ. මෙන්න මෙයා මේ චූට්ටක් අතර විද්‍යුත් සන්නායකයි. අපි පොඩ්ඩක් ඒක සටහන් කරගෙන ඊටකින් නවත්තගමු. හරි. අවසාන පොයින්ට් එක ඉතා සුළු වශයෙන් විද්‍යුත් සන්නායක වේ. ඉතා සුළු වශයෙන් විද්‍යුත් සන්නායක වේ. හරි දරුවනේ. එතකොට අපි මේ වෙනකොට මේ එක එක එලිමන්ට් ගැන කතා කරාට නයිට්‍රජන් වලදී තමයි මුලින්ම ඔක්සිකරණාංක ගැන කතා කරන්න ගත්තේ. ඒ කියන්නේ මේ පරමාණුට අදාළව. එතකොට ඒ වගේ අපිට කතා කරන්න තියෙනවා තුන් දෙනෙක් ප්‍රධාන වශයෙන්. එක්කෙනෙක් නයිට්‍රජන් එක, ඊළඟට ෆොස්ෆරස් එක, ඊළඟට සල්ෆර්, ඔක්සිජන් ගැන මෙච්චර නැහැ යාත් කතා කරන්නේ. ඒතකොට හතරක් කියලා හිතා ගන්න පුළුවන් වුණා. තුනමාරක් ඔය තියෙන්නේ. නයිට්‍රජන් එක, ෆොස්ෆරස් එක, ඊළඟට සල්ෆර් එක. ඒක මේ වගේ ලොකු රේන්ජ් එකක් අපි කතා කරනවා. ඊට අමතරව හත්වන කාණ්ඩයේදී රේන්ජ් එකක් තියෙනවා. නමුත් ඒකේ ටිකක් වෙන විදිහකට තමයි සටහන් කරන්නේ. හරි මාතෘකාවක් සටහන් කරගන්න. ෆොස්ෆරස් ඔක්සීකරණ අංක. ෆොස්ෆරස් ඔක්සීකරණ අංක. ඔක්සීකරණ අංක. හරි මෙහි පොඩ්ඩක් බලන්න. ඔයාලට මතකයි නයිට්‍රජන් ගත්තාම එයාට තිබෙන රේන්ජ් එක කොහොමද? මෙහෙම නැත්නම් පස්වන කාණ්ඩේ රේන්ජ් එක කොහොමද ගියේ? ඍණ 3 ඉඳලා ධන 5 දක්වානේ. එතකොට ඒ අතරතුර පොඩි පොඩි සුළු එහෙම වෙනස්කම් වුණා. නයිට්‍රජන් එකේදී ඔයාලට මතකයි ඍණ 3 එකක් එහෙම ඇඩ් වුණා නේද? වෙනම. ඒතර මෙතනදී ඇඩ් වෙන්නේ නැහැ දිනව ටිකක් හැලිලා යනවා. ඒ තමයි ඍණ 1 සහ ඍණ 2 ධන 2. ඍණ 1 සහ ධන 2 අයින් කරනවා. අනිත් ඒවා ටික තියෙනවා. ඍණ 3ට උදාහරණයක් මරන් අතර P3 ඍණ P3 ඍණ ෆොස්ෆයිඩ් කෙනෙක් ඕනම උදාහරණයක් කරන් දෙනවා PH3 ෆොස්ෆීන් වායුව. මෙයා ගැන අපි ඊළඟට කතා කරනවා ෆොස්ෆීන් වායුව. ඍණ 2ට P2H4 එක ඍණ 1 නැහැ. ඔයාලා ලියා ගන්නකොට ඍණ 1 කියලා දාලා යටින් ඉරක් ගහ ගන්න. එයා නැහැ කියලා හොඳට මාක් කරගෙන හොඳට හැට පේන්න. බිඳුවෙන් මූලද්‍රව්‍යයක් ලියන්න කියලා කිව්වොත් ඔයාලට නිකන් ෆොස්ෆරස් එක ලියන්න පුළුවන්. සංයෝගයක් ලියන්නයි කියලා කිව්වොත් ගොඩක් කොට අපිට කියන සංයෝග ලියන්න කියලා. එතකොට අපිට P4 කියන එක ලියන්න පුළුවන්. ඒ කියන්නේ මම දැන් ඔයාලට මම හිතන්නේ P4 සහ ඔය S8 ගැන අපි කතා කරන ඊළඟට P4 එක සහ S8 කිව්වහම ඒක ඇඟට එංග වදින්නේ නැහැ වගේ නේද? ඒ කියන්නේ 아무තු ව්‍යුහයක් ඔය දැනෙන්න කරනවා. මොකද අපටත් ඒ කාලේ එහෙම හැඟීමක් තිබ්බා. ඒ කියන්නේ අර O2 වගේ නෙමෙයි P4 එක නිකන් ඒක නිකන් වෙනස් විදිහක එකක් වගේ නේ දැනෙන්නේ වලට. ඒ සංයෝගය හරියද? ෆොස්ෆරස් කෙනෙක් නා ස්වභාවයෙන් පවතින P4 එක විදිහට
ඔක්සිජන් කියන එක නම් ස්වභාවයෙන් පවතින O2 එහෙම නැත්නම් O3 එක විදිහට ඉන්නේ. තේරුණාද? සල්ෆර් කියන එක නම් ස්වභාවයෙන් පවතින S8 එක විදිහට. චොටක් එහෙම මතක තියාගන්නකෝ. හරි. ධන එක ගත්තොත් එimhe H3PO2 ඊළඟට H3PO2- හයිපෝෆොස්ෆයිට් ඕනම හයිපෝෆොස්ෆයිට් එකක්. හොඳට මතක තියාගන්න. සංයෝග ලියන්නේ කියලා කිව්වොත් එහෙම ඔයාලා ඍණායනය නිකන් ලියලා අතාරින්නේ නැහැ. ඒකට සංයෝගයක් විදිහට දාන්න. මේ තියෙන ඍණායනේ ඒක ඇතුළේ තමයි ධනයක ෆොස්ෆරස් තින්නේ. ඔයාලා ලියද්දි ඍණයක තව ධන කෙනෙක් එක්ක සම්බන්ධ කරලා සංයෝගයක් තමයි ලියන්නේ. ධන දෙක නැහැ. ධන තුනෙන් ගොඩාක් කට්ටිය ඉන්නව නේද? P2O3 එක එයාගේ ඔක්සි අම්ල ඉන්න H3PO3 ඊළඟට H3PO3- අයනේ H3PO3 3 2 එක ධන හතර ගත්තොත් එහෙම H2P2O5 P2O4 P2O4 එච්චරම ස්ථායි නැහැ. ඊළඟට H4P2O6 එක ධන පහේ කට්ටිය ගොඩාක් ඉන්නවා. P2O5 එක H3PO4 H2PO4- HPO42- එක HPO43-. බය වෙන්න එපා මේ ඔක්කොම පාඩම් කරන්න ඕනේ නැහැ. මම මේ හැම එකක්ම ලියලා තියෙන වැදගත්කමේ පිළිවෙලට උඩම තියෙන ටික පාඩම් කරගත්තාම ඇති. උදාහරණ එකක්වත් පාඩම් කරගන්න. දෙකක් අහන්නේ ගොඩක් වෙලාවට මොකද සමහර ඒවාක දෙකක් අපි ඉගෙන ගන්න නැති හන්දා උපරිම උඩම ඉන්න ටික පාඩම් කරගත්තාම ඇති. මම මේ ලියලා තියෙන බොහොම ලස්සන පිළිවෙලකට. එතකොට ඔයාලා P2O5 එක යටට දාලා ඊළඟ යට තියෙන උඩට ගන්න එපා. උඩින්ම ලියලා තියෙන වැදගත්කම ඒවා. එතකොට මාකින් එකේ ඇහුවත් එහෙම උඩින්ම අහන්න ওই තියෙන දේවල් ටික. පැහැදිලි නේද? හරි. මාතෘකාවක් ලියාගන්න ෆොස්ෆරස් ඔක්සීකරණ අංක. ඒ කරලා පොඩි ස්ටාමක් හදලා ලියා ගන්න. තනි පොයින්ට් එකක් ලියා ගන්න. ෆොස්ෆරස් වලට ඍණ 3 සිට ධන 5 දක්වා ෆොස්ෆරස් වලට ඍණ 3 සිට ධන 5 දක්වා ඍණ 1 සහ ධන 2 හැර ඍණ 1 සහ ධන 2 හැර සෙසු ඔක්සීකරණ අංකයන් පවතී. සෙසු ඔක්සීකරණ අංකයන් පවතී. හරි දරුවනේ එහෙනම් ඊළඟට අපි මේකේ සටහන් කරගමු ඍණ 3 ඔයාලා පිළිවෙලකට ලියා ගන්න. දැන් කලින් එකක් ලියලා අත්දැකීමක් තියෙනවනේ. පිළිවෙලකට ලියා ගන්න ඍණ 1 සහ ධන 2කට වැඩි ඉඳ තියා ගන්න ඕනේ නැහැ. හරි ඔය ටික කොහොම ලියා ගන්න. ඔය ටික නම් කෙලින්ම හොඳටම මතක තියෙන්න ඕනේ. පාඩම් කරන්නේ කොහොමද? ඔයාලා ලියාගත්ත කටුකොලයක් ගත්ත ඍණ 3 ඉඳලා ධන 5 දක්වා දාගත්තා. හිතින් හිත හිතා ඍණ 3ට PS3 එක ධනයකට H3PO2ද P2O5 දාන්න බෑනේ. කොහොම හිත හිතා ඔයාලා හොඳ සැලැස්මකට ඒක හදාගන්න. බය වෙන්න එපා. කාලයක් යනකොට හදාගන්න පුළුවන් සහ නිතර නිතර ප්‍රශ්න වලට එනකොට ඔයාලට හප ඇදලා ගන්න වෙනවනේ. එතකොට ඔක කාලයක් යනකොට ඒක පරිශීලනය කරනකොට එහෙම ලොකු දෙයක් බවට පත් වෙන්නේ නැහැ. හරි ඒ ටික සටහන් කරගන්න. ලියලා ඉවර කට්ටිය නිකන් ඉන්න එපා. මේ කටුකොලයක් අරගෙන පාඩම් කරන්න ගන්න ඕක හප වුණා. H3PO2- එක හයි ෆොස්ෆයිට් එක එහෙම ඒවා ලියා ගන්න ඕන. මේ අනිත් දන්නේ නැතිව මම ලියන්න ගියේ නැත්තේ මොකද මෙතන ඉඩ මදි වෙනවා. ඔයාලට ඕන නම් ටික Google කරලා හොයාගෙන ඉතින් හදාගන්න.
ඊළඟ මාතෘකාව ලියා ගන්න. ලියන්න phosphorus වල hydride. phosphorus වල hydride. phosphorus වල hydride ගත්තාම ප්‍රධාන වශයෙන් ඉන්නේ phosphine එක සහ P2H4 එක. අපි නිකන් ඒ දෙක නිකන් ලියා ගන්නකො. PH3, P2H4 කියලා දාගන්න උදාහරණ දාගන්න. ලොකු සටහනක් දාගන්න ඕනේ නැහැ. PH3, P2H4. PH3 කියලා කියන ගෑස් එකක්. ඊළඟ මාතෘකාව ලියා ගන්න phosphorus වල oxide. phosphorus වල oxide ප්‍රධාන ඔක්සයිඩ් මේ කට්ටිය ඉන්නේ P2O3 සහ P2O5 කියන කට්ටිය. හැබැයි ඔය P2O3 කියන එක නම් ස්වභාවය පවතින්නේ එයා ද්වි අවයවික හදනවා. ඩබල් කරගන්නවා කට්ටිය. අර අපි කලිනුත් එහෙම එකක් කතා කරා. එතකොට මෙයා ඉන්නේ P2O3 නෙමෙයි P4O6 එක විදිහට. අර මතකද නැහැ බෝරෝන වලදී මම කියලා දුන්නා බෝරෝන් සහ ඩයිබෝරින් කියලා කට්ටියක් හැදෙන. අන්න ඒ වගේ තමයි. P2O3 කියන එක නන්නේ P4O6 එක විදිහට. එතකොට P2O5 එක ඉන්නේ P4O10 එක විදිහට ඉන්නේ. මෙතනින් ලියා ගන්න P2O3 සහ P2O5 යටින් ලියා ගන්න ප්‍රධාන ඔක්සයිඩ් ප්‍රධාන ඔක්සයිඩ් මෙන්න මේ දෙන්න ලියාගන්න සංයුක්ත ඔක්සයිඩ් හරි දරුවනේ මේ පොඩ එතනින්ම සටහන් කරගන්න මේ P2O3 වල ගුණම තමයි P4O6 එකෙත් තියෙන්නේ P2O5 එකේ ගුණම තමයි P4O10 එකෙත් තියෙන්නේ බය වෙන්න එපා දෙන්නම එකයි එකම කෙනා නමුත් ඉන්න ස්වභාවය තමයි වෙනස් වෙන්නේ එතන චූට්ටක් ලියාගන්න ගුණ කියලා කියන්නේ මේ සාපේක්ෂව වගේ යන්නේ ඇඩ්වාන්ස් විදිහට බැලුවොත් වෙනස් වෙනවා ඒක හරිය පොඩ්ඩක් එතන සටහනින් අරගන්න මේවායේ ಗುಣ ඒක අණුක ඒවායේ ಗುಣවලට සමාන වේ මේවායේ ಗುಣ ඒක අණුක ಗುಣ අණුවල ಗುಣවලට සමාන වේ හරි මාතෘකාවක් සටහන් කරගන්න phosphorus oxy අම්ල phosphorus oxy අම්ල හරි මේ බලන්න පළවෙනි එකට මම අරන් දෙනවා phosphoric ආම්ලය ව්‍යවහාරික නාමයම සිංහලෙන් මේ පාර ලිව්වේ H3PO4 එක එයාගේ ධන පහේ ඔක්සීකරණාංකය එතකොට එයාගේ ව්‍යුහය අපි ලියන්නේ අඳින්න මෙන්න මේ විදිහට අඳින්නේ එයාගේ phosphorus ඔක්සීකරණාංකය ධන 5යි එතකොට එයාගේ IUPAC නාමකරණය ගන්න phosphoric 5 acid මෙන්න මෙතන ස්පේස් එකක් තියන්නේ නැහැ මම අතින් මේ ස්පේස් එක තිබිලා තියෙනවා ඔයා එකට ලියන්නේ ඇසිඩ් එක චුට්ටක් ඈතින් ලියන්න ඒක හරි ඊළඟට H3PO3 එක ධන 3යි phosphorus අම්ලය කියලා කියනවා phosphoric 3 acid මෙතනත් මේ ස්පේස් එක තියන්න එපා මෙන්න මේ C අකුර සහ මෙන්න මේ වරහණ තුල තියෙන ස්පේස් එක තියන්න තු එක ළඟින් ලියන්නේ එයාගේ ඔක්සිකරණාංකය ධන 3යි ඊළඟට H3PO2 එයා ධන 1යි hypophosphorus අම්ලය phosphoric 1 acid එක මෙතනත් මේ ස්පේස් එක අයින් කරගන්න ඒ කියන්නේ එක ළඟින් ලියා ගන්න ධන 1යි එයාගේ ඔක්සිකරණාංකය හරි දරුවනේ ඊළඟට මාතෘකාව ලියා ගන්න phosphorus oxy අම්ල කියලා දාලා ඉවරලා H3PO4 H3PO3 සහ H3PO2 මෙන්න මේ තුන් දෙනාගේ ව්‍යවහාරික නාමය IUPAC නාමකරණය ටික ලියා ගන්න ව්‍යුහ තුන් දෙනා අඳ ගන්න ඊට පස්සේ මම අනිත් තුන් දෙනා කියලා දෙන්නම්
එන්න ඊළඟ තුන් දෙනා සඳහා H4P2O7 එක ධන 5යි ෆොස්ෆෝරික් අම්ලය මෙන්න මේ ව්‍යුහයක් තියෙන්නේ. H2P2O6 එක මෙටාෆොස්ෆෝරික් අම්ලය මේ ව්‍යුහයක් තියෙන්නේ. මේවා නම් මහලු කොට ඕන වෙන්නේ නැහැ. අපි නිකන් ලියාගමු නිකන් ටික වැඩියෙන් ලියාගත්තම හොඳානේ. H4P412 එක මෙවන ඇත්තම ඕනේ නැහැ. නමුත් නිකන් හදාගන්නකො. පොඩි දෙයක් කියන්න දෙනවා මේ ඔයාලට මතක තිබෙන දෙවෙනි පාඩම උගන්වනකොට ව්‍යුහ අඳිනකොට ෆොස්ෆෝරික් අම්ල මෙන්න මේ වගේ ව්‍යුහ අඳින්න කියලා දුන්නා නේද? මතකද දන්න එහෙම ඉගන්නවා. හැබැයි ඔයාලා දැන් වෙනම පන්ති වල යන්න නැතිනම් තව පන්ති වලට. ඒතර බලන්න ඔයාලා ගිහපු පන්ති වල මෙහෙම ව්‍යුහ අඳින්න ඉගන්වනවද කියලා. ගොඩක් ක්ලාසස් වල කියලා දෙන්නේ අර ඉලෙක්ට්‍රෝන ගාන එකතු කරලා දෙකට බෙදලා බන්ධන ගාන වල එක සරවල අනම්මනම් එහෙම කරලා ඉලෙක්ට්‍රෝන ඒකයි. තව ඔන්නම් AB ආකාර AB2 AB3 AB4 එහෙමත් උගන්වන්නේ. අර ක්‍රමයේ විතරනේ ගොඩක් පන්ති වල උගන්වන්නේ. හැබැයි ඔයාලට ඊට පස්සේ මම ඊටික ඒ උගනගත්ත ප්‍රධාන තීර වලින් මේ ව්‍යුහ අඳින්න බෑ නේද? ෆොස්ෆෝරික් අම්ලය මෙටාෆොස්ෆරස් එක දාන්න ඒ වගේ කියලා දෙන්නේ නැහැ ඔක්සිජන් එක මැදට දානවා කියලා. මෙන්න මේ වගේ දානවා කියලාද කියන්නේ නැහැ නේද? ඔයාලට මතකද මම ඒ ටික ඔක්කොම උගන්වලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලගේ සිලබස් එක එහෙන ඕනෑම අණුවක් අඳින්න පුළුවන් තීර පාට් එක උගන්වලා තියෙන්නේ. ඒ කියන්නේ අණු අඳින ක්‍රම 10ක් විතර උගන්වලා තියෙන්නේ. දැන් ටුට්ටක් අහපන් රෙකෝඩින් හරි නෝට් එක හරි බලන්න ඒ හැමතරම් මේවා උගන්වලා තියෙන්නේ. ඒ කාලේ ඔයාලට ඒ වැදගත්කම තේරෙන්නේ නැති වෙන්නේ නැති. ගොඩක් ගුරුරු මේවා උගන්වන්නේ නැහැ. ළමයි මේවා ඉගෙන ගන්න මේ ඉනෝගනික් වලදී අණු දැකලා ඒවා ගැන පුරුදු වෙලා කටපාඩමෙන්දම අඳින්න ගන්න. තේරුණාද? හරි. මේ ටිකත් අඳගන්න. මේවා නම් මහා ලොකු වැදගත්කමක් නැහැ. මෙටාෆොස්ෆෝරික් H4P412 එහෙම ඇත්තටම ලොකු අවුලක් එහෙම ඇත්තටම ඕනේ නැහැ. නමුත් දැනගන්න. තවත් දෙයක් තමයි දැන් ඔයාලගේ එක්සෑම් එක මේ බොහෝ දුරට අගෝස්තු 30 වෙනි එකක් නැහැ. ඒකන් ඩිසෙම්බර් වලට යයි. එතකොට මම හිතන්නේ ඒ වාසිය ඉන්නේ ඔයාලට විතරයි. ඔයාලගේ අවුරුද්දේ බැච් එකට විතරයි. ඕ 2023 බැච් එකටත් ඉන්න පුළුවන්. ඔය දෙගොල්ලන් විතරයි. මොකද එතකොට O level A level ඔයාලා ලියන්නේ දෙසැම්බර්. එතකොට අවුරුදු ටිකක් ඒ කියන්නේ දැන් මාස ගාණක් වැඩි වෙනවා නේද? මාස 4ක් විතර අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් ඒ කියන්නේ දාල වශයෙන් මාස 4ක් විතර ලොකු කැප් එකක් ඇති වෙනවා. නමුත් මම ටාගට් කරන්නේ අගෝස්තු සඳහා තාම දැන් 2021 අවුරුදු මේ අවුරුදු ලියන කට්ටිය කොහොමත් අගෝස්තු ලියන්නේ. එයාලා ලියන්නේ ඔක්තෝබර් මාසයක් පහු වෙලා. එයාලට දෙසැම්බර් තියන්නේ නැහැ. නමුත් ඔයාලගේ බැච් එක ගොඩක් දුරට 98%ක්ම ෂුවර් ඩිසෙම්බර් වල තමයි තියෙන්නේ. එතකොට ඔයාලට ලොකු වාසියක් ඒකෙන් එනවා. එතකොට වැඩ කරපුට හෝ ටිකක් හරි වැඩ කරු ළමයින්ට තව පොඩ්ඩක් ඔයාලා වැඩ කරගන්න කියන වෙනද පැය 8ක් වැඩ කරන්න දැන් පැය 9ක් විතර වැඩ කරන්න ගන්න. එහෙම වැඩ කරලා පුළුවන් තරම් ඒ ටික හදා ගන්න. පුළුවන් තරම් මේ සම්පූර්ණයෙන්ම ඔයාලා ගත කරන කාලය මේ විභාගය සඳහාම යොමු කරන්න. ෆුල් ටයිම් ඒ ලෙවල් කරන්න, පාර්ට් ටයිම් ඒ ලෙවල් කරන්න එපා. ඔයාලට ඒ දවසක් හරි අරන් කමන්නේ ඒ ලෙවල් වල තියෙන වටිනාකම කොහෙන් හරි කාගෙන් හරි අහගෙන හරි හොයාගන්න. ඒ තරම් මේක මාර වටිනවා. මොකද ඔයාලගේ ඉතින් දැන් ඔයාලා අවුරුදු 60 70 ජීවත් වෙනවා නම් ඒ සම්පූර්ණ මුළු ජීවිත කතාවම තීරණය කරන්න පුළුවන් මේ විභාග ප්‍රතිඵල මත. ඒ කියන්නේ ඔයාලා තව ටික කාලෙකින් ජීවත් වෙන්න මොන ප්‍රදේශයකද? පදින්නේ මොන වාහනයක්ද? ඒතකොට පිරිම ළමයෙක් නම් යාළු වෙන මොන ගෑල් ළමයෙක් එක්කද? ගෑල් ළමයෙක් නම් යාළු වෙන මොන පිරිම ළමයෙක් එක්කද? ඊළඟ පරම්පරාව. ඒ කියන්නේ ඔයාලගෙන් පස්සේ ඊළඟට ඇති වෙන පරම්පරාව. ඒ සම්පූර්ණ ජාන ආකෘතියම වෙනස් වෙනවා රිසල්ට් එක මත. හරි සමහර ළමයි ඉන්න පුළුවන් දැම්ම ජාන ආකෘතිය හදාගෙන ඉන්න කට්ටිය එහෙමත් ඉන්න පුළුවන්. හරිද? ඒත් කියන්න බෑ රිසල්ට් එක මත ඒවත් වෙනස් වෙන්න පුළුවන්. ඒ හන්දා ඒ තරම් මේක වටිනවා. හරි මම හිතනවා කාලය ප්‍රමාණවත් කියලා මාතෘකාවක් ලියා ගන්න ෆොස්ෆරස් වල ප්‍රතික්‍රියා. ෆොස්ෆරස් ප්‍රතික්‍රියා. ෆොස්ෆරස් ප්‍රතික්‍රියා. හරි මම පළවෙනි එක සටහන් කර ගන්නවා වාතයේ දහනය. මේවා අපි කටින් කතා කරලා තියෙන්නේ. ඔයාලට මතක මම ඒ කාලේ කියලා දුන්නා වාතයේ දහනයේ සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා ටිකම මම එතන උගන්වලා තමයි මෙහාට එන්නේ. ඒ කාලේ මම කිව්වා සමහර තැන්වල වාතයේ සම්බන්ධ පොඩි පොඩි තීර කාරණා එක එක තැන්වල එකතු වෙනවා. මේ ඒ වගේ තන ඒ හන්ද ඔයාලට අමාරු වෙන හන්ද එතනදි මම ඔක්කොම ටික ගෙනල්ලා දැම්මා. දැන් ඒ වටිනාකම ඔයාලට තේරෙනවා ඇති. හැබැයි මේ මුල් කාලේ චුට්ටක් ඔයාලට ඒක නෑ කන්ෆියුස් වෙලා වගේ ඇති. මොකද S ගුණ හරියට මම සමහරවිට P ගුණේ තීර පාට දැම්මා. ඒක මම ඉතර වට ඇඟෙව්වේ නැහැ. නමුත් මම පාඩම් කරපු ළමයෙක් නම් දැන් ඔයාලට ඒ chance එක ඇති. එතකොට P4 ගන්නත් පුළුවන්. ඕන අපිට ෆොස්ෆරස් එක ගන්න පුළුවන් අවුලක් නැහැ. මම මෙතන P4 එක ගත්තේ.
අඩු ඔක්සිජන් දෙයක් හැදෙන P2O3 එක. මේ P2O3 කියන එක දෙන්නේ එකට එකතු වෙලා තමයි ස්වභාවයෙන් පවතින්නේ P4O6 solid එක විදියට. එතකොට P4 solid කෙනෙක් O2 gas එකක් P2O3 කියන solid එකක්. මෙයා ස්වභාවයෙන් පවතින්නේ මෙන්න මේ ද්වි අණු විදිහට. එතකොට වැඩි ඔක්සිජන් නම් එතනදී P2O5 හැදෙන එකක් solid එකක්. P2O5 solid දෙන්නෙක් එකතු වෙලා තමයි P4O10 solid එක හැදෙන්නේ. අංක 1 දාගන්න වාතයේ දහනය. ස්ටමක් හදලා ලියන්න. අඩු O2 සාන්ද්‍රණයක් යටතේ P2O3 ද අඩු O2 සාන්ද්‍රණයක් යටතේ P2O3 ද P2O3 ද වැඩි ඔක්සිජන් සාන්ද්‍රණයක් යටතේ P2O5 ද ලබා දේ. අඩු O2 සාන්ද්‍රණයක් යටතේ P2O3 ද වැඩි ඔක්සිජන් සාන්ද්‍රණයක් යටතේ P2O5 ද ලබා දේ. පාට පැනක් ගන්න අරගෙන සටහන කරගන්න. දැන් ඔයාලා පාඩම් කරනකොට highlight මම හරි කැමති highlight එක නිල් පෑන් එකෙන් highlight කරනවා නම් පාට පෑන් අවුලන්න ඔයාලා ඒකට ඒ කියන්නේ ඔයාලා අනුවර්තනය වෙලා තියෙනවා එහෙම කමන්නේ කරගෙන යන්න. හැබැයි පුතේ කොහොම හරි කරලා ටියුට් එක නම් යන්න ඕනේ. ඒක හිමින් හිමින් යන්න ඕනේ. පාඩම ඉවරනට පස්සේ කරන්න ඉන්න එපා. මේ පාඩම වලට බරපතල පාඩම් තව ඉස්සරහට එනවා. ඕගනික් පටන් ගන්න ෆිසිකල් කෙමිස්ට්‍රි කායිනෙටික් කෙමිස්ට්‍රි ඕවා පටන් ගන්නකොට මෙව්වට ආයෙ කාලය වැය කරන්න වෙන්නේ නැහැ. ඔයාලා මේ පාඩම් කරන කාලයත් එක්ක තමයි මේ අපි මාස 4ක්ද ඉනෝනික් කෙමිස්ට්‍රි එකේ ඉන්නේ. හරිද? ඒතර ඔයාලා මම කියන දේ අහන්න නැත්නම් තමයි ගොඩ ගහන්නේ. මේ වෙනකොට ඔයාලා පළවෙනි පාඩම් දෙවෙනි පාඩම් ඒතකොට වායු පාඩම් තුන්වෙනි පාඩම් එහෙම හරියට කරගත්තේ නැත්නම් ඔන්න දැන් අවුල් ගිහින් ඇති. ඒතකොට දැන් මොකද වෙලා තියෙන්නේ ඔයාලට? මේ පාඩමත් නැහැ අර පාඩමුත් නැහැ. දැන් මේකත් පාඩම් කරන කාලය නැහැ. මොකද කාලයක් අර වැඩ කරන පරණයි වලට ඔක්කොම ගොඩ ගහලා. තව ඉස්සරහට මොකද වැඩි වෙනවා. ඒ හන්ද පුළුවන් තරම් වර්තමානයේ කරන්න තියෙන එක වර්තමානයේ කරන්න පරණ ඒවාවත් ඉස්සරහට තියෙන ඒවාත් ගැන හිතන්න නැතුව. දැන් කරන්න දෙන්න ඔයාලට මේක කරන එක මරටි කොහොමත් කරගන්න වෙනවා. පුළුවන් තරම් ඒවා මේ මාසය ඇතුළත අඩුපාඩු හදාගෙන ඉවර කරගන්න. හරි පාඩම වෙන කරන් සටහන් කරගන්න P2O3 සහ P2O5 ස්වභාවයේ පවතින්නේ P4O6 සහ P4O10 ලෙසයි. P4O6 සහ P4O10 ලෙසයි. O10 ලෙසයි. හරි ඔය රියැක්ෂන් ටික කොහොමද දාගන්න වරහන් ඇතුළෙත් මෙන්න මේ ටික දාගන්න. වරහන් ඇතුළේ කොහොමද දාගන්න? අංක 2 ලියා ගන්න හැලජන සමග. වාතය සමග හරි ලියා ගන්න හැලජන සමග. ඒකෙත් අර වගේ තමයි අඩු හැලජන දෙයක්දී මම මෙතන හැලජනක මාක් කරලා දෙන x අකුරෙන් අඩු හැලජන දෙයක්දී x3 ආකාරයක් ලැබෙන්නේ. වැඩි හැලජන දෙයක්දී x5 ආකාරයක් ලැබෙන්නේ. පොඩක් අපි සටහන් කරගමු. ලියන්න අඩු හැලජන සාන්ද්‍රණයක් යටතේ px3 ද අඩු හැලජන ආකාරයක් යටතේ px3 ද
අඩු හැලෙන ආකාරයක් යටතේ px3 ද වැඩි හැලෙන ආකාරයක් යටතේ px5 ද px5 ආකාරයේ සංයෝගද ලැබේ. px5 ආකාරයේ සංයෝගද ලැබේ. හරි. මෙන්න මේ ටික සටහන් කරගන්න. අහන්න මේ හැලජන කියලා කිව්වට මේ අයඩීන් සඳහා මේ රියැක්ෂන් එච්චරම වළංගු වෙන්නේ නැහැ සහ PBr5 මෙන්න මේ ව්‍යුහයත් ස්ථායී වෙන්නේ නැහැ. පොඩ්ඩක් අපි සටහන් කරගමු. වෙනම යටින් ලියන්න ස්ටාමාර්කයක් දාලා I සඳහා එහෙනම් අයඩීන් සඳහා මෙම ප්‍රතික්‍රියා අදාළ නොවන අතර I සඳහා මෙම ප්‍රතික්‍රියා අදාළ නොවන අතර PBr5 ද ස්ථායී නොවේ. PBr5 ද ස්ථායී නොවේ. හරි දරුවනේ ඊළඟට අපේ තුන්වෙනි එකනා තමයි අම්ල සමග කතාව තියෙන්නේ. ඒකත් අපි කතා කරන්නේ කලින්. අපි දන්නවා ෆොස්ෆරස් කියනකොට උණුසාන්ද්‍ර සල්ෆියුරික් එක නම් හැදෙන්නේ කවුද? ෆොස්ෆරස් නම් H3PO4 උණුසාන්ද්‍ර H2SO4 නම් SO2 බැලන්ස් වෙන ජලය දාන්න ඕනේ. උණුසාන්ද්‍ර HNO3 නම් ඒකත් අර වගේ තමයි ෆොස්ෆරස් නම් මෙතනදී H3PO4 HNO3 නම් NO2 බැලන්ස් වෙන ජලය දාන්න ඕනේ. අපි පොඩ්ඩක් ඒක සටහන් කරගමුද? අහන්නකො මේ ෆොස්ෆරස් අලෝහයක්නේ සහ ඔයාලගේ ඔළුවෙන් හොඳටම පළපදියම් වෙලා තියෙන්න ඕනේ තනුක අම්ල සමග කිසිදුම අලෝහයක් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. නමුත් උණුසාන්ද්‍ර තත්ත්වයට යටතේ ඇතම් අම්ල සමග ඇතම් අලෝහ ප්‍රතික්‍රියා කරනවා. ෆොස්ෆරස් කියන එක නම් උණුසාන්ද්‍ර සල්ෆියුරික් සහ HNO3 එක ප්‍රතික්‍රියා කරාට මේ තනුක හෝ ඉතා තනුක සල්ෆියුරික් සහ HNO3 එක මෙයාලා ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. අනේ ඒක හොඳට මතක තියාගන්න. ඕකත් විභාගයට චෙක් කරන්න පුළුවන්. ඒව අහන්නේ සිංහල පාඩමක් වගේ ෆොස්ෆරස් තනුක අම්ල සමග ප්‍රතික්‍රියා කරයිද? ඔව් හෝ නැහැ කියලා ලියන්න එහෙම අහන්නේ. මොකක් හරි ප්‍රශ්නයකට ඇතුලේ ඒක කම්ප්ලෙක්ස් වෙන්න තමයි අහන්නේ. හරි. තුන්වෙනි එක ලියා ගන්න අම්ල සමග කියලා ස්ටාර්මක් එකක් දාලා ලියන්න. ෆොස්ෆරස් අලෝහයක් වන බැවින් තනුක අම්ල සමග ප්‍රතික්‍රියා නොකරන අතර යටින් උන ඉරක් ඇඳ ගන්න. ෆොස්ෆරස් අලෝහයක් වන බැවින් තනුක අම්ල සමග ප්‍රතික්‍රියා නොකරන අතර උණුසාන්ද්‍ර තත්ත්වය යටතේදී HNO3 සහ H2SO4 යන ඔක්සිකාරක අම්ල සමග HNO3 සහ H2SO4 යන ඔක්සිකාරක අම්ල සමග ප්‍රතික්‍රියා කර H3PO4 සාදයි. සමීකරණ දෙක සටහන් කරගන්න.
අංක 4 ලියා ගන්න භස්ම සමග. භස්මත් එක්ක කවුද අලුව වලින් ප්‍රතික්‍රියා කරේ? කාබන්, ෆොස්ෆරස් ආය හැලජන නේද? ඒවා දැන් අමතක වෙන්න දෙයක් නැහැ. එතන මේ රියැක්ෂන් එක වල පාඩම් කරලා තියෙන මීට කලින් අවස්ථා කීපයකදී අපිට හම්බ වුණා. සහ බහු විභව තරජන විවරණය කරද්දිත් හම්බ වුණා. අංක 4 දාගන්න භස්ම සමග ලියන්න ජලීය භස්ම සමග ප්‍රතික්‍රියා කර ජලීය භස්ම සමග ප්‍රතික්‍රියා කර හයිපෝෆොස්ෆයිටය සහ ෆොස්ෆීන් ලබා දේ. හයිපෝෆොස්ෆයිටය සහ ෆොස්ෆීන් ලබා දේ. මේකෙන් හැදෙනවා pH3 දාන NaH2PO මෙතන 2 වෙන්න ඕනේ. සමීකරණ සටහන් කරගන්න. මම පොඩි වෙලාවක් දෙන්න අපි ඉන්නේ පස්වන කාරණේ අන්තිම හරිය ඉන්න. තව පොඩි දේවල් ටිකක් අපිට කතා කරලා 6 වෙනි කාරණේට එන්න පුළුවන්. ඊට කලින් එන්න ටක් ගාලා 3 වෙනි කාණ්ඩයට. 3 වෙනි කාණ්ඩේ ඉඳලා අපේ මේ පස්වන කාණ්ඩේ දක්වා නෝට් එක විනාඩියක් ඇතුළත හිමීට පෙරලගෙන ඉන්න නිකන් බලාගෙන ඉන්න. වැඩියෙන් පාඩම් කරපු ළමයින්ට හොඳට මතක හිටිනවා කියලා තේරෙයි. මේක පාඩම් කරලා කියලා අඩුවෙන් පාඩම් කරපු ළමයින්ට උන්න තේරෙයි. මේ මොකද්ද මේ අලුත් දෙයක් නේද? මේ මෙහෙම එකක් ගන්නවද? මෙහෙම එකක් මම ලියලා දෙනවද? ඔන්න එහෙම හිතෙයි. හරි එන්න 3 වෙනි කාණ්ඩයට ඇවිල්ලා බොහොම සරලව හිමීට බලාගෙන යන්න. වේගෙන් බලාගෙන කියවන්න යන්න එපා නිකන් ටොපික් ටික උඩින් පල්ලෙන් බලාගෙන ඉන්න. නිතර නිතර උදේ නැගිට ගාමත් ඉනෝගනින් පාඩම් කරන්න. ඒ කියන්නේ විනාඩි 5ක් විතර ටිකක් බලන්න. රෑ නිදා ගන්න කලින් විනාඩි 5ක් විතර බලලා හීනෙන් හරි පෙනේ නේද උඩ කවදාද දවසක. එහෙමම නිතර නිතර ඇහැට ගැටෙන්න සලස්වන්න. එතකොට මේ ලොකු අමුතු දෙයක් බට නැතිව මේක අර අමුතු දෙයක් නෙමෙයි කියලා තේරෙන්න ගන්නවා. කාලයක් බලා යනකොට හරි පොඩි මාතෘකාවක් ලියා ගන්න පස්වන කාණ්ඩේ හයිඩ්‍රයිඩ් වල ද්‍රවාංක තාපාංක. පස්වන කාණ්ඩේ හයිඩ්‍රයිඩ් වල ද්‍රවාංක සහ තාපාංක දෙකම එක මේක අඳින්න තියෙන්නේ. හරි මෙහෙ බලන්න NH3 PH3 ASH3 සහ SVH3 ඉන්නේ. එතකොට අපි දන්නවා ඔයාලට සරලවම කියනවා නම් මොකක් හරි කෙනෙක්ගේ බර වැඩි වෙනකොට ස්කන්ධය වැඩි කඩද එහෙනම් මෞලික ස්කන්ධය වැඩි වෙනකොට මොකද වෙන්නේ? එයාලගේ අණුවේ විශාලත්වය වැඩි වෙන හන්දා
සාදා ගන්නා බල සංඛ්‍යාව වැඩි කර ගන්නවා. ඒ හන්ද යාලගේ ද්‍රවාංක සහ තාපාංක වැඩි වෙනවා. එහෙනම් එහෙම ඇඳුත් එහෙම මෙහෙම මෙතනට එනොත් ඇමෝනියා මෙතන pH3 ASS3 තව ටිකක් උඩට ගිහිල්ලා තමයි SbH3 එක එන්න ඕනේ. තනිකර රේඛාවක් උඩට යන්න ඕනේ. නමුත් මේ ඔක්කොම වඩා ප්‍රබල වශයෙන් බලපානවා නයිට්‍රජන් NH කියන බන්ධන. මෙන්න මේ NH බන්ධන අපි කියනකොට හයිඩ්‍රජන් බන්ධන කියලා. අන්තරණු හයිඩ්‍රජන් බන්ධන හදා ගන්න හන්ද ඒ කට්ටියන්ගේ ද්‍රවාංක සහ තාපාංක අනිත් ඒවාට සාපේක්ෂව ඔන්න වැඩි වෙනවා. පොඩ අපි සටහන් කරගමු. ලියන්න පස්වන කාණ්ඩේ ස්ටොමක් එකක් දාලා ලියන්න. පස්වන කාණ්ඩේ හයිඩ්‍රයිඩ් අතරින් NH3 එහෙනම් ඇමෝනියා N-ඉරක් H හයිඩ්‍රජන් බන්ධන සාධන බැවින් N-ඉරක් H හයිඩ්‍රජන් බන්ධන සාධන බැවින් ඒවායේ ද්‍රවාංක සහ තාපාංක අනපේක්ෂිත ලෙස වැඩි වේ. අපි හිතන්නේ නැතිකොට ඒක ටක් ගාලා වැඩි වෙලා තියෙනවා. අනපේක්ෂිත ලෙස වැඩි වේ. මෙතන මේ ද්‍රවාංක වලදී උඩම කෙනා ඇමෝනියා වුණාට ටික ටික මෙහෙම එilla SbH3 ළඟටම එනවා. නමුත් තාපාංක වෙනකොට ඇමෝනියා වලට වඩා SbH3 වල තාපාංක චුට්ටක් වැඩි වෙලා දෙනවා. කරට කර දෙන්න ගිහින් තියෙනවා. ඒකට හේතුව දැන් ද්‍රවාංකය වෙදී මොකද්ද වෙන්නේ? ඝන කෙනානේ ද්‍රව කරන්න හදන්නේ. එතකොට භෞතික අවස්ථා විපර්යාසයේ ඝන කෙනෙක් ද්‍රව කරන එකට වඩා ද්‍රවයක් වාතය කරන එකට එච්චර එනර්ජි එකක් ඕන වෙන්නේ නැති වෙනවා. එහෙනම් චූට් ඒවට විභාගයට අහන්න. එහෙනම් මේ ඇමෝනියාගේ චුට්ටක් අඩු ඉඳලා SbH3 එක වැඩි වෙලා තියෙනවා. හරි. ඊළඟට මෙන්න මේ ප්‍රස්ථාර දෙක සටහන් කරගන්න. x අක්ෂය නම් කරන්න ඕනේ. x අක්ෂයේ තියෙන්නේ මේ හයිඩ්‍රයිඩ් දාලා තින්නේ. නිකන් එහෙම ඕනේ නැහැ. ඔයාලා y අක්ෂය තරම් මාක් කරගෙන යනවා මේ ටික දාගන්න. ඔන්න එතනින් අපේ පස්වන කාණ්ඩයේ ජයග්‍රහය ලෙස උනේ අවසන් වෙලා යනවා. එතකොට අපි ඉන්නේ 6 වෙනි කාණ්ඩයට. 6 වෙනි කාණ්ඩයේ සිද්ධාන්තවල කැපැසිටි එක ගත්තොත් එහෙම පස්වන කාණ්ඩයට වඩා 1.5ක් විතර වෙනවා. ඒ කියන්නේ මේ වගේ තව චුට්ටක් විතර භාගයක් විතර වැඩි තීර පාට එකක් කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට 7 වෙනි කාණ්ඩයේ යටතේ වෙනස් විදිහක තීර පාට එකක් තියෙනවා. නමුත් මේ පස්වන කාණ්ඩයට වඩා චුට්ටක් අඩුයි. ටක් ගාලා එතකොට අපිට අවසන් කරගෙන යන්න පුළුවන්. කොහොමත් මේ මාසය ඇතුළත අපි කාණ්ඩ 8ම කතා කරලා ඉවර කරගන්නවා.
එන්න අපේ ලස්සනම කාණ්ඩය 6A කාණ්ඩය. අපි ඔකට කියනවා ලස්සන නමක් කැල්කෝජන් කාණ්ඩය කියලා සටහන් කරනවා. මාතෘකාව සටහන් කරගන්න 6A කාණ්ඩය. එහෙම නැත්නම් කැල්කෝජන් කාණ්ඩය. ඒ නම මම හිතන්නේ කලින් ඔයාලා අහලා නැතුව ඇති. ඒතර මේකේ ප්‍රධාන වශයෙන් ඉන්නවා ඔක්සිජන් සල්ෆර් SCTEPO පොලෝනියම් එක. මේකෙන් යටම දෙන්න TE සහ PO කියන කට්ටිය විතරයි ලෝහ වෙන්නේ. ඔක්සිජන් සල්ෆර් සහ SC කියන කට්ටිය අලෝහ. ඒතර එතනින් මම මෙතන අරන් තියෙන උච්ච වායු වින්‍යාසත් එක්ක බට් කරලා අරන් දෙනවා 2s2 2p5 මේ හැමෝගෙම මේ වගේනේ දෙන්නේ. දැන් මෙතන තියෙනවා 5s2 5p4 වෙලා තියෙනවා. එතන හැම එකේම මොකක්ද දෙන්නේ ns2 np4 ආකාරයේ වින්‍යාසයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ හන්දා ඒක හයක් තියෙන හන්දා අපි ඒ කට්ටිය 6 වෙනි කාණ්ඩයට ඇතුළත් කරලා තියෙනවා. එතකොට මෙතනින් අපි ප්‍රධාන වශයෙන් අපේ සබ්ජෙක්ට් එක තුළදී කතා කරන්නේ ඔක්සිජන් එක සහ සල්ෆර් එක සම්බන්ධව. එතකොට අනිත් ඒවා ගැඩිය අපි කතා බහ කරන්නේ නැහැ. හරි. 6 වෙනි කාණ්ඩය ලියා ගන්න කැල්කෝජන් කාණ්ඩය කියලා සටහන් කරගන්න. හරි. අපි ඊට පස්සේ මෙන්න මේ ටික සටහන් කරගමු. නිකන් ලියා ගන්න. ඊට පස්සේ මම කියලා දෙන්නම් මෙයාලගේ ප්‍රධාන ඔක්සීකරණාංක, අවම ඔක්සීකරණාංක, ඊළඟට සංයුජතා, ප්‍රධාන සංයුජතා ඒ වගේ දේවල් ටික කතා කරමු. ඊට කලින් මෙන්න මේ ටික සටහන් කරගන්න. පළලට ලියාගෙන 8 16 34 52 54 සටහන් කරගන්න. ඔයාලා පුළුවන් තරම් පාඩම් කරන්න වැඩි කාලයක් යොමු කරන එකට වඩා ඔයාලට ගොඩක් ලේසි මම උගන්වන වෙලාවේ ඔලුවට දාගන්න එක. ඒක මයින්න විදිහක් නෑ. ඒක හරි. නමුත් ඔයාලට තේරෙනව නේද? ඔයා සහ තව කියන්නේ තව යාළුවෝ දෙන්නෙක් ගැන හිතන්නකෝ. ඒතර සහ ඔයත් ගන්නකෝ ඕනනම්. ඒතර ඔයාලා තුන්දෙනා පොඩ්ඩක් කම්පෙයාර් කරලා බලන්න. ටිකක් වැඩියෙන් වැඩ කරන්නේ කවුද? වැඩි අවධානයකින් පන්තිය ඇතුළේ දහගෙන ඉන්නේ කවුද? පොඩ්ඩක් හිතලා බලන්න. එතකොට ඔයාලා පුළුවන් තරම් අනවශ්‍ය කියන්නේ වෙන බාහිර සාධක සම්පූර්ණයෙන්ම සීරුව කරගෙන සම්පූර්ණ අවධානය උගන්න එක කෙරෙහි යොමු කරගෙන ඉන්නවා නම් ගොඩාක් හොඳට ඔළුවට ධාරණය වෙනවා නේද? ඊට පස්සේ නිදා ගන්න කලින් අහපුව නෝට් එක බලලා පුළුවන් නම් ෂෝට් නෝට් එකකුත් ගහලා හොඳට අහපුව කලින් ඒවත් පාඩම් බලලා නිදා ගන්න. එතකොට අහපුව හොඳට යනවා ඔළුවට. ඒ පළවෙනි පාර කියන්නේ අර හැම දෙයකම පළවෙනි එක කියන එක හරි වැදගත්නේ. මාර විදිහට ඒක ඔළුවට වදිනවා. වැඩේ කුරුවල් වෙලා අප්සෙට් වෙලා විකාරයක් වෙලා ආයෙ පාඩම් කරන්න ගත්තොත් හරි අමාරු ඒක. මොකද පරණ ඒවා ක්ලීන් කර කර තමයි ඔයාලා අලුත් ඉරපාට හදන්න වෙන්නේ. ඊට වඩා ලේසි ඉගෙන ගන්න එක 100%ක් නිවැරදිව ඔළුවේ ඇතුලේ හදා ගන්න. ඒ හන්ද පුළුවන් තරම් අවධානයෙන් අහගෙන ඉන්න. දැන් ඊළඟට කියලා දෙන්න හදන ටිකක් පැටලෙන සුළුයි. ඒ හන්ද පුළුවන් තරම් හොඳට අවධානයෙන් අහගන්න. 6 වෙනි කාණ්ඩය ගත්තාම 6 වෙනි කාණ්ඩයේ ප්‍රධාන ඔක්සීකරණාංක රේන්ජ් එක යන්නේ ඍණ 2 ඉඳලා ධන 6 දක්වා. ආයි මම කියනවා ඍණ 2 ඉඳලා ධන 6 දක්වා. එතකොට අලෝහ වල අවම ඔක්සීකරණාංකයේ ඍණ 2 වුණාට ලෝහ වලට ඍණ ඔක්සීකරණාංකයන් පවතින්නේ නැති හන්ද යාගේ ලෝහ වල ඒ කියන්නේ Te සහ Po වල ඔක්සීකරණාංකයන් අවම කෙනා බිඳුව. උපරිම කෙනා ධන 6. නමුත් ඔක්සිජන් වල උපරිම ඔක්සීකරණාංකය ධන 6 නෙමෙයි එයාගේ ධන 2. ඔක්සිජන් පිස්සු ගෙලින්න ගන්නවා මෙන්න මෙතනදී. ආයෙ මම කියනවා ඔක්සිජන් වල උපරිම ඔක්සීකරණාංකය ධන 2යි අනිත් අයගේ තමයි ධන 6 දක්වා යන්නේ. අපි පොඩ්ඩක් ඒක සටහන් කරගමුද? ලියන්න.
ඒත් එක මෙයාලගේ වින්‍යාසාකාරය යන්නේ ns2np4 ආකාරයක් යන්නේ. ලියන්න සියල්ලේ අවසාන වින්‍යාසය. සියල්ලේ අවසාන වින්‍යාසය ns2np4 ආකාර වේ. ns2np4 ආකාර වේ. ලියන්න ඔක්සීකරණ අංකයන් ධන 6 සිට ඍණ 2 දක්වා විහිදී පවතී. ධන 6 සිට ඍණ 2 දක්වා විහිදී පවතී. විහිදී පවතී. ලියන්න ඒ අනුව ඔක්සිජන් හැර අනෙක් ඒවායේ උපරිම ඔක්සීකරණාංකය ඔක්සිජන් හැර අනෙක් ඒවායේ උපරිම ඔක්සීකරණාංකය ධන 6ක්ද අවම ඔක්සීකරණාංකය ඍණ 2ක්ද වේ. අවම ඔක්සීකරණාංකය අලෝහවල කියලා දානකොට අවම ඔක්සීකරණාංකය අලෝහවල ඍණ 2ක්ද වේ. අලෝහවල ඍණ 2ක්ද වේ. ලෝහවල බිඳුවකි. ඒකටම සටහන් කරගන්න ලෝහවල බිඳුවකි. ඔය තීර කාරණා ඕන වෙනවා අණු අඳිනකොට එහෙම ඕන වෙනවා. පොඩ්ඩක් ඒකටම රතුපණකින් ලියා ගන්න. ඔක්සිජන් වල උපරිම ඔක්සීකරණාංකය ධන 2කි. ධන 2කි. ධන 2කි. හරියට හරියට අතරම ඔක්සිජන් ගත්තාම මෙයාලට තියෙන්නේ ඍණ 2 ඍණ 1 ඍණ භාගය බිංදුව සහ ධන 2 කියන ඔක්සීකරණ අංක ටික තියෙන්නේ. ඒ ටික ඔයාලා වෙනම පාඩම් කරගන්න ඕනේ. එයාලගේ උදාහරණත් එක්ක. ඒකත් විභගත රචනාවලදීම නිතරම අහලා තියෙනවා. හරි. මෙයාලගේ සංයුතිතාවයන් ගත්තාම 2 4 6 ප්‍රධාන වශයෙන් තියෙනවා. නමුත් ඔක්සිජන් සඳහා තියෙන්නේ මේ ටිකක් වෙනස් විදිහේ කට්ටියක් තියෙන. අපි පොඩ්ඩක් ඒකට ලියාගමු. ලියන්න. ප්‍රධාන වෙනම ලියා ගන්න ප්‍රධාන සංයුතිතාවයන් 2 4 6 වේ. ප්‍රධාන සංයුතිතාවයන් 2 4 6 වේ. හැබැයි ඔක්සිජන් ආයෙ පිස්සු ගලින්න ගන්නවා. ලියන්න. නමුත් ඔක්සිජන් සඳහා එසේ නොවේ. ඔක්සිජන් සඳහා එය නොවේ. පොතරින් මං කියවනේ ප්‍රධාන ඔක්සීකරණාංකයන් 2 4 6 කියලා. ඔය තුන් දෙනාගම ප්‍රධාන කට්ටිය 2යි 6යි. පොඩ අපි ඒක එහෙම ලියාගමු. ලියන්න. වරහණ තුල දාගන්න. වඩාත් ප්‍රධාන සංයුතිතාවයන් 2 සහ 6 වේ. වරහණ තුල දාගන්න. වඩාත් ප්‍රබල සංයුතිතාවයන් 2 සහ 6 වේ. එතකොට මේ ඔක්සිජන් සඳහා සංයුතිතාවය 6 කියන එක පවතින්නේ නැහැ. එයාට තියෙන්නේ 2 සහ 4 කියන සංයුතිතාවයන් තියෙනවා. අපි පොඩ්ඩක් ඒක සටහන් කරගමු. ලියන්න. පාඩපැනික උන්න දාගන්න. ඔක්සිජන් සඳහා පවතින්නේ 2 සහ 4 සංයුතිතාවයන් පමණි. 2 සහ 4 සංයුතිතාවයන් පමණි. 6 නොපවතී. හරි දරුවනේ එහෙනම් ඒ ටික ඉවරයි. හොඳට ඒ ටික පාඩම් කරන්න පටලවා ගන්න එපා. අපි ඊළඟට කතා කරන්න හදන ඔක්සිජන් සම්බන්ධව. මෙතනදී අපි කලින් වගේම ඔක්සිජන් වල ස්වභාවය ඉන්න කොහොමද කතා කරලා ඒ කියන්නේ ඔක්සිජන් පරමාණු පැත්තෙන් ඊට පස්සේ O2 සහ O3 එකට එනවා.
ඊට පස්සේ O2 එක සහ O3 ගැන කතා කරලා අන්තිමට ඔක්සිජන් හදන ප්‍රධාන සංයෝග ජලය ඒ වගේ දේවල් ගැන කතා කරනවා. හරි. ලස්සන මාතෘකාවක් ලියා ගන්න ඔක්සිජන් හි රසායනය. සිංහල ලියා ගන්න O දාලා හි රසායනය කියලා දාගන්න එපා. ලියන්න ඔක්සිජන් හි රසායනය. එතන අපි කවුරුත් දන්නවා ඔක්සිජන් කියන කෙනා ස්වභාවය පවතින්නේ එක්ක O2 එහෙම නැත්නම් O3 එක විදිහට. මෙයාලා දහන පෝෂක වායුවක්. ඉතින් ඒ වගේ කරුණු දන්නව නේද? හරි. ස්ටමක පොඩ්ඩක් දාලා අපි ලියා ගමු. ලියන්න ඔක්සිජන් හි ප්‍රධාන බහුරූපී ආකාර දෙකක් පවතී. ප්‍රධාන බහුරූපී ආකාරයන් දෙකක් පවතී. දෙකක් පවතී. හරි නිකන් මම අපි සටහන කරගමු O2 එක මේව දන්න කියන දේවල් නිකන් මේක අපිට ඩබල් බොන්ඩ් එකක් දාලා ඩයොක්සිජන් එක ගන්න පුළුවන්. නැත්නම් ඔක්සිජන් කියලා කියනවා. ඩ්‍රයිඔක්සිජන් ඕසෝන් එක මෙහෙම තියෙන ඕසෝන් මෙන්න මේ දෙක මෙහෙම ලියා ගන්න. මේ වගේ ලොකුට කරුණු සටහන් කරගන්න හැ. දැන් ටිකක් කොහොම ලියා ගන්නකො. අඳ ගන්න. චුට්ටක් එන්නකො මේ ලියවන්නේ බහුරූපී ආකාර දෙකක් පවතී කියලා. ඊට පස්සේ මෙන්න මේ දෙක දාගන්න O2 සහ O3 කියන එක. ඔයාලා පටලවා ගන්න එපා ඔක්සිජන් කිව්වහම මම මේ කතා කරන ඔක්සිජන් පරමාණු සම්බන්ධව අර ෆොස්ෆරස් පරමාණු ස්වභාවය පැවතුනේ P4 එක වගේ කාබන් කියන එක නම් ඉන්නේ ග්‍රැෆයිට් එක ඩයමන්ඩ් වගේ ඔක්සිජන් පරමාණු ස්වභාවය පවතින O2 හෝ O3 එක සම්බන්ධ. මෙතනින් අපි O2 එක සහ O3 ගැන ටිකක් වැඩිදුරටත් කතා කරනවා ඊළඟට. O3 එක නම් එච්චර කතා කරන්නේ නැහැ. හරි. මාතෘකාවක් ලියා ගන්න O2 හි රසායනය. දැන් තමයි අපි ඔක්සිජන් වායුව ගැන කතා කරන්න හදන්නේ. එහෙම නැත්නම් අපේ ද්වි පරමාණුක ඔක්සිජන් සම්බන්ධව කතා කරන්න හදන්නේ. O2 හි රසායනය. මේ ඔක්සිජන් කියන කෙනා ඔයාලට මතකද දැන් අපි කාබන් ඩයොක්සයිඩ් ගැන කතා කරනකොට කාබන් මොනොක්සයිඩ් ගැන කතා කරද්දී කියලා දුන්නා මේ කට්ටිය වාතයට වඩා බරින් වැඩිද අවර්ණ විෂ සහිතව රහිත බව ගැන කතා කරන්නේ. O2 කියන එක නම් ඉතින් අපි දන්නවා මෙයා වාතයට වඩා මෙයාත් බරින් වැඩි කෙනෙක් සහ අවර්ණයි සහ විෂ නැහැ. ගන්ධයකුත් නැහැ. ලියන්න සහ දහන පෝෂක වායුවක්. සටහන් කරගන්න වාතයට වඩා බරින් වැඩි වාතයට වඩා බරින් වැඩි අවර්ණ වාතයට වඩා බරින් වැඩි අවර්ණ ගන්ධයක් රහිත වායුවකි. ගන්ධයක් රහිත වායුවකි. විෂ සහිතද නොවේ. විෂ සහිතද නොවේ. ඒකටම ලියා ගන්න දහන පෝෂී වායුවක්ද වේ. ඔයාලා දැකලා ඉතින් දැන් කොවිඩ් හැදිච්ච කට්ටිය ඔක්සිජන් සම්බන්ධ කතා ලොකු සම්බන්ධයක් තියෙනවනේ. එතකොට දැන් ඔයාලට හිතෙන්නේ නැද්ද ඇයි මෙහෙම ඔක්සිජන් වෙනම ලබා දෙන්නේ? නහයෙන් ගන්න ප්‍රමාණය මදි වෙන්න පුළුවන්ද කියලා හිතෙන්න පුළුවන්. ඇත්තටම වෙන්නේ අපේ වායු ගොලේ සාමාන්‍ය 20ක් විතර ඔක්සිජන් තියද්දි 70ක් විතර නයිට්‍රජන් එක තියෙනවා. එතකොට අපි සාමාන්‍ය නිරෝගී කෙනෙක් නහයෙන් ඇතුළට ගන්න වාතය ප්‍රමාණය මොකද වෙන්නේ? අපි දන්නවා අපේ ඇඟට ශක්තිය නිපද වෙන්නේ කොහොමද? සෛල ශ්වසනය වගින්. එතකොට එතනදී වෙන්නේ සරලවම වෙනවා නම් වෙන්නේ ග්ලූකෝස් එක දහනය කරලා මේ ජලය සහ කාබන් ඩයොක්සයිඩ් හැදෙන කතාවක් නෑනේ. ඊට අමතරව එතනින් ශක්තිය පිට වෙනවා නේද? එතකොට ඒ සඳහා අපට අනිවාර්යෙන් O2 එක ඕන වෙනවා. එතකොට අපි O2 ලබා ගන්නේ නහයෙන් ඇතුළට ගන්න කට්ටිය පෙනහල්ල මාර්ගයෙන් පෙනහල්ලේදී ගර්ත කියලා කියනවා. ඒ අර පොඩි බැලුම් වල වගේ තියෙන අන්න ඒවට රුධිර නාල සම්බන්ධලා එතනින් තමයි රුධිරයට ඔක්සිජන් මික්ස් වෙන්නේ. ඒක දන්නවනේ පොඩි කාලේ දැන් කියන කතාවන්නේ. එතකොට කොවිඩ් එක හැදුනට පස්සේ දැන් මේ දින ප්‍රභේදයේ ඔය ඉන්දියාවේ කට්ටියට හැදෙන එහෙම ඒක ලංකාවේ කට්ටියටත් මම හිතන්නේ දැන් පීරණ වෙලා තියෙන්නේ. ඒ හැදෙන ප්‍රභේදය කෙලිම ඇටැක් කරන්නේ පෙනහල්ලට. එතකොට පෙනහල්ලේදී අපි කියන පෙනහල්ලේ ගොඩාක් හුස්ම ගන්න අපහසුතාවයක් ඇති වෙලා නිකන් අර ඒ වගේ අපහසුතාවයක් ඇති වෙනවා අපි කියනවා නියුමෝනියා තත්ත්වයක් කියලා. එතකොට එතනදී වෙන්නේ අපේ පෙනහල්ලේ සාමාන්‍ය පරිදි කෙනෙක්ට වඩා දැන් මෙතන වෙන කාර්යක්ෂමතාවය ගොඩාක් අඩු වෙනවා. එතකොට නිකන් හුලං අපි නහයට ලබා ගන්න ප්‍රමාණයෙන් ඔක්සිජන් එන ප්‍රමාණය මදි. නහය තුළින් අපි ඇතුළට ගත්තද පෙනහල්ලේ තියෙන කාර්යක්ෂමතාවය අඩු හන්ද
එතකොට ලැබෙන අපේ ඇඟට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණතාවය ගොඩාක් අඩු වෙලා සෛලීය ශ්වසනයට මදි වෙන ප්‍රමාණය මදි වෙනවනේ. ඉතින් එහෙනම් අපේ ඇඟ පණ නැති වෙලා එතකොට අවශ්‍ය කොටස් වලට ගැලපෙන ශක්තියක් නිපදව ගන්න බැරි වෙලා තමයි මරණයකටපත් වෙන්නේ. එතකොට ඒ හන්ද කරන වැඩේ සාමාන්‍ය වාත මිශ්‍රණයේ තියෙන ඔක්සිජන් ප්‍රසන්ටේජ් එකට වඩා ටිකක් වැඩි ඔක්සිජන් ප්‍රසන්ටේජ් එකක් තමයි දැන් ලබා දෙන්නේ. එතකොට අර කාර්යක්ෂමතාවයේ අඩු වෙච්ච එක කැපිලා යනවා. නමුත් වැඩේ කියන්නේ අපි O2 නිකම්ම වටේ ගහලා සිලින්ඩරයෙන් ගහලා හැම නහයට ගහන්නේ නැහැ. එකක් එතන හයි ප්‍රෙෂර් එකක් තියෙන්නේ. ලික්විඩ් එක එකපාරට ගෑස් වෙලා කොහොමත් මේක නහයට එන ප්‍රෙෂර් එක වැඩි වෙනවා. සහ එහෙම O2 ඕනට වඩා වැඩියෙන් කරොත් ඒක විස වෙන්න පුළුවන්. එතකොට ඒක අපි කරන්නේ ඒක හරි ලේසියෙන් කරගන්න පුළුවන්. ඒ ලැබෙන ඔක්සිජන් එක සරලවම කියනවා නම් ජලය මිශ්‍ර කරලා ජලයෙන් එන ඔක්සිජන් එක තමයි අපි නහයට ගන්න. ජල වාෂ්පත් එක්ක මික්ස් කරලා. ඔයාලා දැකලා තියෙන ගොඩක් කට්ටිය අර මේ හරිය මේ එල්ලගෙන තියාගන්නවා වතුර පැකට් එකක් වගේ එකක් තියාගන්නේ. ඒතර ඒකට ඔක්සිජන් දීලා මම මේ කියන්නේ සරලවම ප්‍රොසීඩියර් කියන්නේ. ඒකට ඔක්සිජන් ලැබිලා ඊට පස්සේ එතනින් ඔක්සිජන් වායු බුබුලු උඩට එනවනේ. අන්න ඒකෙන් තමයි අපි නහයට හුස්ම ගන්න පාවිච්චි කරන්නේ. සරලම කියනවනේ. එතකොට සාමාන්‍ය වාතයට වඩා ටිකක් වැඩි ඔක්සිජන් ප්‍රසන්ටේජ් එකක් එතනින් අපිට ලබා ගන්න පුළුවන්. හරි. ඊළඟට අපි යමු ඔක්සිජන් වල රසායනීය පොඩි පොඩි දේවල් කතා කරලා ඉවරයි. ඊට පස්සේ ලියා ගන්න ඔක්සිජන් නිපදවීම නැත්නම් O2 නිපදවීම. හරිය වැදගත් මේ රියැක්ෂන් ටික. ඔයාලට හිතනවද දන්නේ නැහැ මේ මම ඇත්තට මේ වීඩියෝ එකක් හදන ගමන් තියාගන්නේ මේ ඔක්සිජන් නිපදවීම සම්බන්ධව මේ ඔය මෙන්න මේ වගේ රියැක්ෂන් වලින් ඔක්සිජන් නිපදව ගන්න එක සාර්ථකයිද කියලා ඔයාලට හිතෙනව නේද? පොඩි කාලේ මටත් ඒ වගේ ප්‍රශ්න තිබ්බා. ඉතින් මේ වගේ දැන් අපි ඕන තරම් දැකලා තියෙනවා මේ ඔයාලටත් එහෙම කවදාවත් හිතලා ඇති මේ දැන් ජලය සම්බන්ධ ප්‍රශ්න ගොඩක් තියෙනවනේ. එතකොට ඔයාලට හිතෙන්නේ නැද්ද? දැන් අපි ඕන තරම් සමීකරණ ඉගෙන ගන්නවා ජලය නිපදවනවානේ අතුරු බලතියට. ඒවගෙන් ජලය එකතු කරගෙන බොන්න වගේ ගන්න බැරි වෙන්නේ. එහෙම බෑ හරිද? ඒවා වාණිජමය වශයෙන් කරද්දී ඒ ප්‍රමාණය මදි හරිද? මොකද ඊට අපි ලොකු ප්‍රමාණයක් මේ රියැක්ට් කියන්නේ ප්‍රතිකාරක වලට වියදම් කරන්න වෙනවා. මෙතනදිත් ඒක තමයි KMNO4 එතන මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වගේ හදන වියදමට වඩා ඒ කියන්නේ ඔක්සිජන් වලට වඩා ලොකු වියදමක් ඒ ප්‍රතික්‍රියක හදන්න වියදම් වෙනවා. එහෙනම් අපි ඇත්තටම ඔක්සිජන් හදනව නෙමෙයි කරන්නේ. මෙතනින්ද කරන්නේ ඔක්සිජන් පෙරා වෙන් කර ගැනීමක් කරන්නේ. හදනව නෙමෙයි තියෙන ඔක්සිජන් එක සාමාන්‍ය වාතයේ තියෙන ඔක්සිජන් එක මුලින්ම එක එක පොඩි පොඩි මෙතඩ් එකක් අරගෙන කරගෙන හැවිලා එකපාරට රත් කරනවා සීතල කරනවා ඒ වගේ දේවල් කරලා ඉවරලා ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් මට මතක විදිහට ජල වාෂ්ප වගේ ටිකට ඇවිල්ලා පස්සේ මේ කට්ටිය හපව දහනය කරනවා කියලා ගොඩාක් රත් කරන්නේ නැහැ. මෙයාලක තාපන් ගොඩක් පොඩි ආගේ යන්න දෙන්නේ. ඒ තාපය වගේ ලබා දුන්නා මේ කට්ටිය වාෂ්ප වෙනවා. ඒක හපව ද්‍රව කරලා තමයි ඔක්සිජන් ලබා ගන්න. ඒක අපි දිනවා කර්මාන්ත වලදී කතා කරනවා ඔක්සිජන් නිපදවීම සම්බන්ධව. ඒතර වාණිජ්‍යමය වශයෙන් නැත්නම් කර්මාන්තයක් තුළදී ඔක්සිජන් නිපදවන්නේ ඒ වගේ. සාමාන්‍ය වාතයේ වලේ වගේ තියෙන වායුව අරගෙන ඒක කම්ප්‍රෙස් කරලා එතනින් තමයි ඔක්සිජන් ෆිල්ටර් කරලා ගන්න. හරි O2 නිපදවීම කියලා දාලා අපි කියමු අංක 1 මම අරන් තියෙන අංක 1 විදිහට අරන් ගන්න දෙනවා මේ KMnO4 solid එක එතන potassium permanganate එක රත් කරාට පස්සේ හදනවා K2MnO4 solid යා කොළ පාටයි MnO2 solid එක කළු දුඹුරු පාටයි O2 වායුව ලැබෙනවා. ඔයාලට මතක ඇති අපි කතා කරා මේ වායු පාඩමේ පදාර්ථයේ වායු අවස්ථාව පාඩමේදී මේ ප්‍රායෝගික පරීක්ෂණයක් අපි කරා නේද? හරි අංක 1 ලියා ගන්න කොන්ඩිස් තාප වියෝජනය. ලියන්න කොන්ඩිස් තාප වියෝජනය. කොන්ඩිස් තාප වියෝජනය කියලා දාලා ඉවරලා ඔය සමීකරණ සටහන් කරගන්න. දරුවනේ ඔයාලට මතක ඇති මේ නයිට්‍රජන් නිෂ්පාදනයේදීත් අපි කතා කරන්න කිසතිය. එතකොට මම කියලා දුන්නා ඒ වායුව හැදෙනකොට වෙන වායු ප්‍රතිඵල මෙතනින් ලැබෙන්න බෑ. මොකද එහෙම වුණොත් එහෙනම් අපිට හරි අමාරුවක් වෙටෙනවා. වායු ඔක්කොම අපි මෙතන පදාර්ථයේ අවස්ථාවෙන් අපි වෙනම් කරලා ගන්න. වායුවක් උඩට එන හන්ද අපිට එතනින් ඩග්ගාලා ගන්න පුළුවන්. නමුත් ඕකාසයට තව වායුවක් આવොත් එහෙම අපිට හරි අමාරුවක් වෙටෙනවා. ඕක ෆිල්ටර් කරගන්න ගියාම. ඒ හන්ද අපි පුළුවන් තරම් වෙන වායු ලැබෙන්නේ නැති වෙන්න තමයි අපි මේ ප්‍රතික්‍රියා ටික ගන්න. හරිද? ඊට අංක 2 ලියා ගන්න ClO3 අපි ඔයාලට කියන ක්ලෝරේට් කියලා. මම මේ පුළුවන් තරම් වැදගත්කමේ පිළිවෙලට ලියාගෙන යන්නේ. ප්‍රධාන ඒවා ටික උඩට අරගෙන ටිකක් අර ප්‍රධානත්වය අඩු වෙන පිළිවෙලට තමයි ලියලා තියෙන්නේ. ඔයාලා විභාගයට උත්තර ලියද්දිත් ඒ වගේ ලියන්න. වැඩියෙන්ම දාන්න ප්‍රධාන ප්‍රසිද්ධ පොපියුලර් ඉක්වේෂන් ටික උඩට ගන්න. මොකද මාකින් එකට එන්නේ ඒවට. මේක කලර්ස් ටිකෙමත් මතක තියාගන්න. KMnO4 මෙයා දම් පාටයි මෙයා කළු දුඹුරු පාටයි MnO2 කියන කෙනා.
අංක 2 ලියන්න. අංක දෙවෙනි එක ලියා ගන්න. ක්ලෝරේට් තාප වියෝජනය. ක්ලෝරේට් තාප වියෝජනය. ක්ලෝරේට් තාප වියෝජනය. හරි මේ සමීකරණ ලියා ගන්න. මම අරන් දෙන පොටෑසියම් ක්ලෝරේට් එක බැලන්ස් එකත් එක්ක එහෙමම ලියා ගන්න. 2ට 2ට 3 අනුපාතයෙන් යන්නේ. O2 ගාවෙන් උඩට ඉදලක් දා ගන්න. ඔක්සිජන් වායුව පිට වෙනවායි කියන්නේ. ඔයාලා පුළුවන් තරම් වැඩ කරනකොට හරි ආසාවෙන් වැඩ කරන්න. අමාරුයි තමයි පාඩම් කරනවා කියන එක නිකන් නීරස කරගන්න එපා. කියන තමන් මොන හරි දෙයක් හරි කැමැත්තෙන් හරි ආසාවෙන් කරනකොට අපේ ඇඟ උනත් හරි කැමැත්තෙන් ඒකට සූදානම් වෙනවා නේද? ඔයාලා කවදා දවසක හොඳ රිසල්ට් එකක් අරගෙන මෙඩිකල් ෆැකල්ටි ඉංජිනේරින් ෆැකල්ටි ගියාට පස්සේ ඔයාලට ලැබෙන ඒ තත්ත්වය ගැන පොඩ්ඩක් හිතලා බලන්න. කැම්පස් එකට ගියාට පස්සේ සමහරවිට ඔයාලගේ පවුලේ කවුරුවක්වත් ඒ වගේ දෙයක් කරලා නැති වෙන්න පුළුවන්. සහ ඔයාලගේ ගමේ කවුරුවක්වත් එහෙම කරලා නැති වෙන්න පුළුවන්. ගමේ ඕන තරම් කට්ටිය ඕන තරම්වත් නෙවෙයි සාමාන්‍යයෙන් ගොඩාක් ගම් වල බයෝමැස් කර ළමයි 1යි 2යි ඉන්නේ. ඒතකොට ඒ කට්ටිය ගොඩාක් කට්ටිය ඉන්නවා ඇත්ත ෆේල් වෙච්ච කට්ටිය වෙන්නේ නැති. ඔයාලා ඕලෙවල් කාලේ එහෙම ඉන්නකොට ඒ ලෙවල් කරපු ඊලක් කාලේ ඉන්න ඕන තරම් ඉන්නේ නැතිනේ. ඒ කට්ටිය මේ වෙනකොට අදාළත්ම නැති අදාළම නැති මොනවක් හරි ජොබ් එකක් කරනවා වෙන්න පුළුවන්. හරිද? එතකොට ඔයාලා දැනගන්න ඕනේ ඒ කියන්නේ එහෙනම් මේක අමාරු දෙයක්. ඉතින් ඒ හන්දා පුළුවන් තරම් කට්ට කාගෙන හොඳ දැනකින් ඉගෙනගෙන සබ්ජෙක්ට් තුනම හරි ගාන්න බැලන්ස් එක අරන් යන්න. අමාරු සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒකට දවසක් අරන් ටිකක් වැඩිපුර මහන්සි වෙන්න. එක එක ප්‍රශ්න එන්න පුළුවන්. සමහර ළමයින්ට සමහර ළමයි කෙනෙකුට කෙමිස්ට්‍රි වලට එයා මාර ආසයි. ඉතින් ඒ හන්දා එයාකට වැඩියෙන් වැඩ කරනවා. එහෙම වෙලා හරියන්නේ නැහැ. ඔයාලා අනිත් සබ්ජෙක්ට් ටිකත් පුළුවන් තරම් වැඩ කරන්න ඕනේ. එක සබ්ජෙක්ට් එකකින් විතරක් අල්ලන් ඉන්න එපා. හරි අංක 3 මම එනවා මේ නයිට්‍රයිට් NaNO3 ලියා ගන්න. හැබැයි මෙතනදී මේ නයිට්‍රේට් මේ පළවෙනි කාණ්ඩයේ මේ ලිතියම් නොවන නයිට්‍රේට් තමයි අරන් තියෙන්නේ. ලිතියම් එක ගන්න බෑ. එයා ඒ වැඩේ කරන්නේ නැහැනේ. ලියා ගන්න අංක 3 කියලා දාලා ලියන්න. පළවෙනි කාණ්ඩයේ ලිතියම් නොවන නයිට්‍රේට් ලිතියම් නොවන නයිට්‍රේට් තාප වියෝජනය. ලිතියම් නොවන නයිට්‍රේට් තාප වියෝජනය. මොකක්ද වෙන්නේ? නයිට්‍රේට් සෝඩියම් නයිට්‍රේට් එක තාප වියෝජනය කරාම හදනවා සෝඩියම් නයිට්‍රයිට් සොලිඩ් එකක්. සොලිඩ් වෙන්නේ සහ O2 වායුව. පොටෑසියම් නයිට්‍රයිට් එක රත් කරලා අවශ්‍ය මොකද වෙලා දෙන්නේ? KNO2 සොලිඩ් එක දෙන O2 වායුව. සොලිඩ් එකත් එක්ක O2 වායුව. සටහන් කරගන්න ඒ ටික. හතරවෙනි කෙනා ලියා ගන්න ඕනෑම පෙරොක්සයිඩයක් එහෙම නැත්නම් පෙරොක්සයිඩ් තාප වියෝජනය. පෙරොක්සයිඩ් තාප වියෝජනය O2 2- එක පෙරොක්සයිඩ් තාප වියෝජනය. හරි මෙතන තියෙනවා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එක. අපි දන්නවා පෙරොක්සයිඩ් ලික්විඩ් එකක්. මෙයා තාප රත් කරාම O2 මේ H2O2 වල ඍණ ඒක ඔක්සිකරණාංක O2 වලදී වෙලා තියෙනවා බිඳුව බවට වැඩි වෙලා තියෙනවා. H2 වල ඍණ දෙක බවට අඩු වෙලා තියෙන එක මෙතන දීදාකරණයක් සිදු වෙලා තියෙන්නේ. අපිට ඒකෙන් O2 ගෑස් එක සහ H2 ලික්විඩ් එක ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඕනෑම ලෝහ සහිත ඔක්සයිඩ් කෙනෙක් සෝඩියම් ඔක්සයිඩ් එක රත් කරාම හැදෙනවා සෝඩියම් ඔක්සයිඩ් එක. සොලිඩ් එක දෙන O2 ගෑස් එක. අපිට ඕන නම් ගන්න පුළුවන් බේරියම් ඔක්සයිඩ්. බේරියම් පෙරොක්සයිඩ් එක. කලින් සෝඩියම් පෙරොක්සයිඩ් එක. බේරියම් පෙරොක්සයිඩ් එක රත් කරාට පස්සේ මොකද වෙන්නේ? සෝඩියම් ඔක්සයිඩ් එක දෙන O2 වායුව ලැබෙනවා. ඔක්සයිඩ් එක සොලිඩ් එකක්. හරි මේ ටික ලියා ගන්න.
පෙරොක්සයිඩ් එක හරි අපි ගමු සුපර් ඔක්සයිඩ්. පොටෑසියම් සුපර් ඔක්සයිඩ් එක රත් කරලා පස්සේ දෙනවා පොටෑසියම් ඔක්සයිඩ් සොලිඩ් එක දාන O2 වායුව. අංක 5 දාන්න. ලියන්න සුපර් ඔක්සයිඩ් මගින්. සුපර් ඔක්සයිඩ් මගින්. හරි. අපි දන්නවා KO2 පොටෑසියම් සුපර් ඔක්සයිඩ් එක රත් කරලා පස්සේ යනවා K2O2 මෙයා සොලිඩ් එකක්. ධන O2 වායුව ලැබෙනවා. ඊට අමතරව ඔය ලැබෙන පොටෑසියම් ඔක්සයිඩ් එක මෙන්න මේ يعني පොටෑසියම් ඔක්සයිඩ් එකත් O2ත් එක දහනය කරලා අපිට හදා ගන්න පුළුවන් potassium oxide එතන ගන්න පුළුවන්. එතන CO2 විය යුතුයි. මෙන්න මෙතන CO2 වෙන්න ඕනේ. හරි. ඒකට බලන්නකෝ. මෙතන අරන් තියෙන්නේ මෙන්න මේ විදිහට අපිට පෙරොක්ස් සුපර් ඔක්සයිඩ් එකක් දහනය කරලා රත් කරලා ඔක්සයිඩ් එකයි O2 ගන්න පුළුවන්. එතනින් O2 ගන්න පුළුවන්. ඊට අමතරව ඔක්සයිඩ් එක මෙන්න මේ ඔක්සයිඩ් එක කාබන් ඩයොක්සයිඩ් එක දහනය කරලා හැදෙනවා පොටෑසියම් කාබනේට් එක සහ O2 ගෑස් එක. මේක 2002 අවුරුදු විභාගකට අහලා දෙනවා. ඒත් එක්කම අපිට ගන්න පුළුවන් පොටෑසියම් ඔක්සයිඩ් එක ජලයත් එක්ක දහනය කරලා ලැබෙනවා KOH එක දන O2 ගෑස් එක. මෙතන එක්වස් කෙනෙක් KOH එක. ඒ දෙකෙන් ගන්නත් පුළුවන්. මේ දෙකත් විභාගකට අහලා තියෙන්නේ. හරි. ඔයාලා දාන්න මෙතනින් ඔක්සයිඩ් දාගන්න සුපර් ඔක්සයිඩ් කියලා දාගන්න. සුපර් ඔක්සයිඩ් මගින් කියලා දාගන්න. ආයෙත් කරන්ට් එක ගියා. ඔයාලා දෙකන් ලියා ගන්නකෝ. ඔයාලා සුපර් ඔක්සයිඩ් කියලා දාලා පළවෙනි ඉක්වේෂන් එක ලියලා රූල් දෙක තුනක් කරලා මෙන්න මේ ටික දාගන්න. ඒක වෙනම දාගන්න. එතන තියෙන්නේ මේ ඔක්සයිඩ් එකක් තියෙන්නේ. මම ඔක්සයිඩ් ටික වෙනම ගත්තේ නැත්තේ ඒක එච්චර වැදගත් නැති හා නමුත් ওই සමීකරණ ටික විභාගයට අහලා තියෙනවා. අපි ඒ ටික වෙනම ලියාගමු.
අංක 6 මෙතන දාන්න තියෙන්නේ වික්‍රීය ලෝහ ඔක්සයිඩ් වියෝජනය කරලා තියෙන්නේ. මාතෘකාවක් ලියාගන්න. වික්‍රීය ලෝහ ඔක්සයිඩ් මගින්. වික්‍රීය ලෝහ ඔක්සයිඩ් මගින්. ඒ කියන්නේ සිල්වර් AgPT AU ගේ කට්ටිය මෙන්න මේ කට්ටිය තාප යෝජනය කරලා අපිට යාලක ලෝහයත් එක්ක O2 ලබා ගන්න පුළුවන්. මතකද දන්නේ නැහැ මීට කලින් අපි ඔය කතා කරලා තියෙනවා ටේබල් එකක් ගහලා දුන්න තාප යෝජනයේ ලොකු ටේබල් එකක් ගහලා ඒක ඇතුළේ තිබ්බා. මාතෘකාව එහෙම දාලා ඉවරලා මේ මුල් දේ ටිකත් ඕනනම් දාගන්න ප්‍රධාන වශයෙන් ওই ටික තමයි පාවිච්චි කරන්නේ. ටක්කල මෙන්න මේ සමීකරණය සටහන් කරගන්න. පොඩක් එන්න මෙන්න මෙතන අංක 5ට මෙන්න මෙතන මම ලියාගත්තේ මේ ඕනෑම සුපර් ඔක්සයිඩයක් එහෙම නැත්නම් මෙන්න මෙතන එන්නොත් මේ කට්ටිය මම ඔයාලට මම මතක විදිහට මම කිව්වා ඔක්සයිඩ් කියලා නේද KO2 නෙමෙයි මෙතන තියෙන මොකද්ද මෙතන තියෙන පොටෑසියම් ඔක්සයිඩ් එක නෙමෙයි පොටෑසියම් O2 දැන් අපි දාන්න මට එතන චුට්ටක් පැටලිලා තියෙන්නේ විතර බලා ගන්න O2 2- නම් මොකද්ද ඒ කියන්නේ සුපර් ඔක්සයිඩ් පෙරොක්සයිඩ් එක O2 මයිනස් නම් එයාලා තමයි සුපර් ඔක්සයිඩ් යන්නේ තේරුණාද එතකොට මෙතන KO2 මේ KO2 කියලා කියන්නේ කවුද ඒ කට්ටිය මේ සුපර් ඔක්සයිඩ් අනේ හරිනේ මම හරින්නේ නේද කියලා දුන්නේ ඒක හරි හරි පොඩ්ඩක් මිස්ටේක් එකක් ආයත කරන්ට ගියා අපි මෙහෙම කරමු කොහොමත් වහින එක වැඩි හන්දා මෙන්න මේක වල සටහන කරගෙන අපි මෙතනින් පන්ති නවත්තමු තව පොඩ්ඩක් මෙන්න මේක කරගෙන ඉවරලා අංක 7 දාගන්න උඩ ටික ලියාගත්ත නේද AU2O AgO COO හරි ඊට පස්සේ ටග් ගාලා අංක 7 ලියාගන්න මෙතනදී මේ වෙලා තියෙන්නේ CrO3 රතු පාට මෙන්න ක්‍රෝමියම් ඔක්සයිඩ් එයාගේ ඉහළ ඔක්සිකරණ අංකයක් තියෙන්නේ අන්න එයා Cr2O3 එක බඩ අඩු වෙලා තියෙන. ඒකට කොළ පාට වෙලා තියෙනවා. දහනය කරලා තියෙන්නේ. O2 වායුව නිපදලා තියෙනවා. පොඩ අපි සටහන කරගමු. අංක 7 කියලා දාලා ලියන්න. ඉහළ ඔක්සීකරණාංක වලින් සෑදෙන ඔක්සයිඩ් ඉහළ ඔක්සීකරණාංක වලින් සෑදෙන ඔක්සයිඩ් තාප වියෝජනයෙන් එහි පහළ ඔක්සීකරණාංකයෙන් සෑදෙන ඔක්සයිඩය සහ O2 ලැබේ. පහළ ඔක්සීකරණාංකයෙන් සෑදෙන ඔක්සයිඩය සහ O2 ලැබේ. හරි මෙන්න මේ සමීකරණ දෙන්නම ලියාගන්න. මෙතන තියෙන PbO2 ධන 4 කෙනා PbO ධන 2කට වෙලා දෙනවා. ඒත් එක්කම O2 වායුව පිට වෙලා තියෙනවා. හරි ඒක සටහන් කරගන්න. හරි අංක 8 ටක් ගාලා ලියා ගන්න අංක 8 වෙනි එක අංක 8 ලියා ගන්න F2 වායුව සිසිල් ජලය තුල බුබුලණය F2 වායුව සිසිල් ජලය සමග බුබුලණය ඔයාලට මතකද අපි කියලා දුන්නා නේද F2 කියන එකට හරිනම් ලබා දුන්නේ HF ධන O2 සිසිල් ජලයත් එක්ක උණුසුම් ජලයත් එක්ක ඕසෝන් එක ලබා දෙන්නේ නේද අපි ඒක සටහන් කරගන්න අංක 8 F2 වායුව සිසිල් ජලය තුල බුබුලණය මේ සමීකරණ සටහන් කරගන්න එතකොට ඔය අංක 1 ඉඳලා අංක 8 දක්වා මම ඔයාලට කියලා දුන්නේ පරීක්ෂණාකාරයක් තුලදී කොහොමද හදාගන්නේ කියලා. නමුත් අපි කාර්මිකව ඔය වැඩේ කරන්නේ නැහැ. අපි කාර්මිකව ලබා ගන්න ඔක්සිජන් වායුව මම කලින් කියලා දුන්නා වගේ ද්‍රව වාතයේ භාගික ආසාවනයන් සහ අපි තව විදිහකට කරනවා ඒක එච්චර ටිකක් වියදම් අධික වැඩක් සහ අපිට ගොඩක්
සිට 100ක් ඔක්සිජන් ලබා ගන්න පුළුවන් නිවැරදිව ආම්ලික ජල විච්ඡේදනය කරලා. හරි. ටගල ඔක පස්ස දවසකට ලියන්න ඉඩ දාගන්න රෙකෝඩින් එක හරිය බලලා 8 වෙනි එක දාගන්න 9 වෙනි එක නේද 9 වෙනි එක දාගන්න මේ වෙනම රූල් කිහිපයක් ඇරලා ලියා ගන්න කාර්මිකව නිපදවීම. කාර්මිකව නිපදවීම කියලා දාගන්න සිම්පල් A එක දාගන්න ද්‍රව වාතයේ භාගික ආසාවනයකට ලක් කිරීම. ද්‍රව වාතයේ භාගික ආසාවනයකට ලක් කිරීම. ද්‍රව වාතයේ භාගික ආසාවනයකට ලක් කිරීම. සිම්පල් B එක සටහන කරගන්න ආම්ලික ජලය අපි ඔකට කියන අල්ප ලෙස ආම්ලික ජලය කියලා කියනවා. නිකන් කමන්නේ ලියා ගන්න. ආම්ලික ජලය විද්‍යුත් විච්ඡේදනය. ආම්ලික ජලය විද්‍යුත් විච්ඡේදනය. ඇත්තටම දැන් මේ වෙලාවේ මේ කරන්ට් එක කොහොමද ගිහින් තියෙන්නේ? කරන්ට් එක දැම්මම හැම වෙලේම අකුණු ගන්නකොට ඔෆ් වෙලා යනවා. ඒකයි හයියෙන් වහිනවා. සිග්නලුත් ප්‍රශ්නයක් සිග්නල් අවුලක් නැහැ වගේ අද නේද? නමුත් අර කරන්ට් එක යන හන්දා මම මෙන්න මෙතනින් ක්ලාස් එක නවත්තනවා. මොකද මම අතනින් එහාට තව ටිකක් අරන් ගියොත් එහෙනම් මට ඊළඟ දවසේ හරියට පටන් ගන්න හරි තැනක් නැති වෙනවා. එහෙනම් මම පුළුවන් තරම් මෙන්න මෙතනින් ගන්න රවුන්ඩ් තැනකින් නවත්තලා තියෙන්නේ. ඊළඟට අපිට කතා කරන්න තියෙන O3 එක සම්බන්ධව O2 එක කතා කරලා ඉවරයි. ඊට පස්සේ H2S එක ඒ කියන්නේ ඔක්සිජන් සම්බන්ධ විතර අපි කතා බහ කරන්නේ. පොඩකින් උතන මේ තව ජලය එහෙම කතා කරනවා. ඉතින් කතා කරලා ඉවරලා අපි සල්ප පැත්තට යනවා. එහෙනම් දරුවනේ මම මෙතනින් ක්ලාස් එක නවත්තනවා. අනිත් දවසේ පුළුවන් තරම් තව ටිකක් මම වැඩියෙන් කරන්න උත්සාහ කරන්නම්. ඔයාලා එහෙනම් දීලා තියෙන ටියුට් එකේ පිළිවෙලට හිමින් හිමින් පුළුවන් තරම් කරගන්න විශේෂයෙන් බහුවර්ණ එක ටික ටික කරගෙන යන්න. එක්ක වුණම් කරගන්න එපා. ටියුට් එකේ හැමතැනින්ම එක එක අවුරුද්දට ගැලපෙන ටිකට මම දීලා තියෙන්නේ. එතකොට ඔයාලා 2020 දක්වා තියෙන ප්‍රශ්න ටිකේ හැම අවුරුද්දකම පුළුවන් ප්‍රශ්න ටික ගොඩක් කරලා හැම ඒ කියන්නේ හැම අවුරුද්දකම ඉඳන් මුල් ප්‍රශ්න ටික කිහිපය දැනට ඔයාලා කරන්න පුළුවන්. ඉතින් ඒහන් ඔයාලා හිමින් හිමින් ඒ ටික සටහන් කරගෙන යන්න උත්තර කරගෙන යන්න ක්‍රමානුකූලව හිමින් හිමින් කරා යන්න. එක ගොඩේ පස්සේ අන්තිමට කරන්න ඉන්න එපා. මම විවරණය කරන්න එකට තමයි. නමුත් ඔයාලා එතකන් ඉන්න එපා. ඔයාලට ප්‍රශ්න කරනකොට තමයි ටික ටික ඔලුවට යන්නේ මේ දේවල් ටික. හරි එහෙනම් මම මෙතනින් ක්ලාස් එක නවත්තනවා. හැමෝටම එහෙනම් සුබ රාත්‍රියක්.